අයිබෝවන් ආදරණීය සහෝදර සහෝදරියනි හිතවතුනි ජනතා විමුක්තිරුණේ දේශපාලන අධ්‍යාපන අංශය මෙහෙවන අධ්‍යාපන සාකච්ඡා මාලාවේ අද සාකච්ඡාව අසමානතාවය සම්බන්ධයෙන් මේ සාකච්ඡාව සඳහා අපිත් එක්ක එකතු වෙනවා ජනතා විමුක්තිරුණේ ප්‍රධාන ලේකම් ටිල්ඩ සිල්වා සහෝදරයා ඒ වගේම සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයා අද අසමානතාවය සම්බන්ධයෙන් අපි කතා කරන්න යොදාගත්තේ අතර මේක ලෝකෙම මුණ දීලා තියෙන බරපතල ප්‍රශ්නයක්. මේ වෙනකොට ලෝකය විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඉතාම ඉහළට දියුණු වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඕනි ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් වගේ දේවල් හදාගන්න එක මේ ජනගහනයට අද ප්‍රශ්නයක් වෙන්නම බෑ. ලෝකෙ පුරා ඕනේ තරම් ආහාර ගොඩ ගැහෙනවා, ආහාර විනාශ කරනවා. බෙහෙත් ගොඩ ගැහෙනවා, බෙහෙත් විනාශ කරනවා. ඇඳුම් පැළඳුම් ගොඩ ගැහෙනවා, විනාශ කරනවා. නිවාස වහලා දාලා තියෙනවා. එහෙම තියෙද්දි එක පැත්තක මිනිස්සු තරබාරුකමින් මැරෙනවා කාලා වැඩි වෙලා. එක පැත්තක එහෙම තියෙද්දි අනිත් පැත්තේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා. දවසකට දහස් ගණන්. නිවාස නැතුව ඉන්නවා මිනිස්සු. පාරවල් වල ජීවත් වෙනවා. ඇඳුම් නැහැ. බෙහෙත් නැතුව විශාල ප්‍රමාණයක් මිය යනවා. සෑම වර්ෂයකම විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය වලට වියදම් කිරීම නිසා, සෞඛ්‍ය ප්‍රශ්න වලට වියදම් කිරීම නිසා දරිද්‍රතාවයට ඇද වැටෙනවා. ඉතින් වෙන මෙවැනි අසමානතාවයක් ලෝකේ පුරාම තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි හිතුවා මේ ප්‍රශ්නය මතු කරගන්න ඕන කියලා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීමට තීරණය කරගත්ත මේ කාරණේ නිසා. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා සංඛ්‍යාලයක දත්ත තොරතුරු මත ලෝකෙත් ලංකාවෙත් අසමානතාවය කොහොමද තියෙන්නේ, පැතිරලා තියෙන්නේ කියන ප්‍රශ්නයත් මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්ද කියන කාරණයක් සාකච්ඡා කරන්න. ඉතින් මම හිතනවා මේකෙදි මූලික වශයෙන්ම ලෝකයේ අද තියෙන තත්ත්වය, අසමානතාවයේ තත්ත්වය, මිනිසුන්ට කන්න නැතිකම, මිනිසුන්ට නිවාස නැතිකම, ආහාර නැතිකම ඇතුළු ප්‍රශ්න ගොඩක්, මිනිසුන්ට සංස්කෘතික ජීවිතයක් නැතිකම, මිනිසුන් සත්තුන්ගේ ගානට වැටලා තියෙනවා. මේ තරම් මහ විශාල මේ ධනස්කන්ධයක් තියෙද්දි, නිෂ්පාදනයක් තියෙද්දි. ඉතින් මේ දේවප්‍රිය සහෝදරයා අපි පටන් ගමු. ලෝකේ අද තත්ත්වය මොකද්ද? මේ අසමානතාවයේ, මේ ධනය බෙදී යාමේ විෂමතාවයේ ස්වභාවය මොකක්ද කියන මේ තොරතුරු කතා කරමින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තටම අධිකාරී සහෝදරයා ප්‍රවේශයේදී අදහස් දක්වුවා වගේම අද වෙනකොට ලෝකයේ ඇතුලේ අසමානතාවය නිසා මිනිස්සු විවිධාකාර පීඩාවන්ට ලක් වෙලා ඉන්නවා. එතෙන්දී ගත්තාම අසමානතාවය කියන එක පැත්තකින් ආදායම් බෙදියාමේ පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ලාවට කළු සුදු විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කියන්නේ වර්ණ භේදවාද විදිහට. ඒ වගේම තමයි තා පැත්තෙන් ගත්තට පස්සේ ස්ත්‍රී පුරුෂ විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රට රටවල් අතර තියෙන අසමානතාවයන් තියෙන. ඒ වගේ ගත්තට පස්සේ අසමානතාවයේ විවිධ පැති වලින් විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ඒ හැම එකදීම අපිට දකින්න තියෙන දේ තමයි පදනම විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ ආර්ථික ශාස්ත්‍රයේ ආදායම් බෙදියාම් පැත්තෙන්, වත්කම් බෙදියාම් පැත්තෙන් දකින්න තියෙන අසමානතාවය. ඉතින් මේ සම්බන්ධයෙන් ගත්තට පස්සේ අපිට ලෝකයේ උදාහරණ සැලකිය ප්‍රමාණයක් අද වෙද්දි දකින්න පුළුවන්. මේ පසුගිය වසරේ, ඒ කියන්නේ 2021 වසරේ ලෝකේ සමස්ත ආදායම ආර්ථික විද්‍යාඥයෝ කියන විදිහට ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 122ක් වගේ ප්‍රමාණයක්. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 122ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපි මේ මුදල ඔන්න ඔය කියන මුදල බෙදලා බැලුවොත් සාමාන්‍යයෙන් වැඩ කරන වයසේ ඉන්න ජනතාවෙන් ඒ ජනගහණයෙන් බෙදලා බැලුවොත් එහෙම එක පුද්ගලයෙකුට මාසකට තියෙන ආදායම දල වශයෙන් ගත්තොත් එහෙනම් ඇමරිකන් ඩොලර් 1950. අපි රුපියල් වලින් සැලකුවොත් රුපියල් ලක්ෂ 4ක් වගේ මුදලක්. ඒතකොට දැන් මේ හැමෝටම ඔය කියන රුපියල් ලක්ෂ 4 අපිට තේරෙන රුපියල් වලින් ගත්තොත් එහෙනම් මේ රුපියල් ලක්ෂ 4ක වගේ ඒ ආදායම මාසිකව ලබන්න පුළුවන්ද? එක වැඩ කරන කෙනෙකුට. පවුලේ කීප දෙනෙක් ඉන්නවනේ ඒ ගාන ඊට වැඩි වෙන්න ඕනේ. ඒ මුදල ලබන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි තව පැත්තෙන් ගත්තොත් සංඛ්‍යා ලේඛන වලට ගියොත් ලෝකෙ මේ වෙද්දි අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනගහනයක් ඉන්නවා මිලියන 735. මිලියන 735. ඒ කියන්නේ සමස්ත
ලෝක ජනගහනයෙන් 10% වගේ ප්‍රමාණයක්. 10% වගේ ප්‍රමාණයක් ඉන්නවා අන්ත දුගී භාවයෙන් පෙළෙන අය. ඒ தත්ත්වය එන්නේ ලෝකයේ ඇතුලේ අර වගේ ආදායමක් උපදිද්දී. ඒතර මේකට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ආදායම් බෙදිලා ගිහින් තියෙන්නේ කොහොමද? ඒ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී අපිට දකින්න තියෙන දේ තමයි අද වෙනකොට ලෝකේ ඉන්න ඉහළම පෙළේ ධනපතියන් අතරින් අපි හිතමු වැඩිම ආදායම් ලබන 100% කියලා. එන්නේ 100% අද වෙනකොට ලෝකේ සමස්ත වත්කම් වලින් 38%ක් වගේ ප්‍රමාණයක් භුක්ති විඳිනවා. කියන්නේ සමස්ත ලෝක ජනගහනයෙන් වැඩිම ආදායම් ලබන 100% අද වෙද්දී ඒ සමස්ත ආදායමේ 38%ක් වගේ භුක්ති විඳිනවා. ඔවුන් මේ විදිහට භුක්ති විඳිද්දී 15%. ඒ කියන්නේ සමස්ත ලෝක ජනගහනයෙන් 50% හරි අඩක්. ඔවුන් භුක්ති විඳින්නේ 2% විතරයි. අපි මේක ප්‍රස්තාරයක් ඇසුරින් ගත්තොත් එහෙම ඔබට දකින්න පුළුවන් මෙතන තියෙන එක පැත්තකින් ආදායම වගේ තමයි වත්කම් ප්‍රමාණය විදිහට ගත්තොත් ලෝකේ ඉහළම 100%ක 138ක් භුක්ති විඳිනවා. පහළම 50% 102ක් වේ ප්‍රමාණය තමයි භුක්ති විඳින්නේ. අතරමැද ප්‍රමාණයන් ගත්තොත් එහෙම පහළම 140 කියන්නේ ඒ කියන්නේ පහළම 107 ඊළඟ 140 ගත්තොත් ඒ කියන්නේ පහළම 150ට පස්සේ ඒ කියන්නේ 150 සිට 90 දක්වා ප්‍රමාණය ගත්තොත් ඔවුන් තව 122ක් භුක්ති විඳිනවා. උඩම 110 ගත්තොත් උඩම 110 සමස්ත ප්‍රමාණයෙන් 176ක් භුක්ති විඳිනවා. ඉතින් මේක තමයි අසමතාවය කියලා කියන්නේ. එක පැත්තකින් අපි මේ 90ම ගත්තොත් ජනගහනයෙන් 90ක් 124ක් භුක්ති විඳිද්දී 124ක් භුක්ති විඳිද්දී ඊටු 110 176 භුක්ති විඳිනවා. මේක තමයි සරලව ගත්තොත් එහෙම ලෝකේ තියෙන ආදායම් බෙදීමේ විෂමතාවය දකින්න තියෙන ඉලක්කම්. ඊට පස්සේ අපි මේක නිකන් දල වශයෙන් කලාපයක ගත්තොත් දැන් ඒතකොට මේක දැන් මේ අසමානතාවය තියෙන්නේ රටක දෙකක විතරද? ඒ නැත්තම් සමහර කලාපවල විතරද? සමහර විතර සමහර කතා කරනවා සමහර රටවල සමහර කලාපවල. යුරෝපයේ මේක හොඳ නැද්ද මේ තත්ත්වය? එහෙම නැත්නම් එක්සත් ජනපදයේ රටක් විදිහට ගත්තොත් ඒ එක්සත් ජනපදයේ තත්ත්වයත් මේ වගේමද? අපි ඔන්න ඔකත් කලාපත් එක්ක සලකලා සංසන්දනය කරලා බැලුවොත් මේ තියෙන ලෝක එක් එක් කලාප අනුව ඒ විදිහටම ආදායම් බෙදීමේ විෂමතාවය දක්වන සටහන. එතන මේකේ දකින්න පුළුවන් මේ රතු පාටින් තියෙන්නේ ඉහළම 110 භුක්ති විඳින ප්‍රමාණය. ජනගහනයෙන් ඒ කලාපවල ඉහළම 110 භුක්ති විඳින ප්‍රමාණය. එතකොට මේ යුරෝපේ අය කෙළවරේ ගත්තොත් ලතින් ඇමරිකාව ඊට පස්සේ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපේ ඒ ඉහළම 110. ඊට පස්සේ මේ නිල් පාටින් තියෙන්නේ පහළම 150. ඒ කියන්නේ අර වගේ ඒ කලාපේ ජනගහනයෙන් හරි අඩක් භුක්ති විඳින ප්‍රමාණය. ඉතින් හැම එකම අපිට දකින්න තියෙන එක තමයි 160ට වැඩි ප්‍රමාණයක් ඉහළම 110 විසින් මේ හැම කලාපයක් ඇතුළෙම භුක්ති විඳිනවා. ඒ හැම කලාපයකම පහළම 150ට භුක්ති විඳින හම් වෙලා තියෙන්නේ හැමතැනම ගත්තොත් එහෙම 105ට අඩු ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේක තමයි ලෝකෙ ගත්තට පස්සේ යථාර්ථය. ඒක හැම කලාපයකම හැම රටකම අද වෙනකොට අත්විඳින්න තියෙන දෙයක්. ඉතින් මේක ඇතුලේ දැන් මේ සටහන ඇතුලේ බලද්දී අපිට දකින්න පුළුවන් මේ විෂමතාවය අද උපරිමටම දකින්න පුළුවන් තැන බාටපත් වෙලා තියෙනවා මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාප. ඒ සාමාන්‍ය මැද පෙරදිග කියලා කියන්නේ ගොඩක් අට ගත්තොත් තෙල් තියෙනවා නේ. පොසත් අය ඉන්නේ ඔය වගේ කතා බහක් නෙමෙයි. ගොඩක් වෙලාවට කතාවට ලක් වෙන්නේ නේ. ගොඩක් සල්ලි තියෙනවා. සමහරට ගත්තොත් රටවල් ඉදිරිය ගත්තොත් එහෙනම් ඒක පුද්ගල ආදායම තියෙන්නේ ඉහළම රටවල්. මැද පෙරදිග කලාපේ තියෙන්නේ. හරි. එතකොට මැද පෙරදිග කලාපේ සහ උතුරු අප්‍රිකානු කලාපේ ගත්තොත් එහෙම ඒ කලාපේ තමයි මේ විෂමතාවයේ වැඩිම රටවල් ටික අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ කලාපය ඇතුළේ වෙනම සංසන්දනය කරත් මේ රටවල් කිහිපයක ඒත් ඉහළම 110 පහළම 150 අතර සංසන්දනය කරොත් ඊජිප්තුව, ජෝර්දාන්, ලෙබනන්, ටියුනීසියා ඒ වගේ රටවල් වල ඒත් මේ කියපු සටහන තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. ඒත් නිකන් අපි අපේ කලාපයට අපිට ආසන්න රටක් අපි බලමුකෝ ආයෙ. ඉන්දියාව වගේ රටක්. ඒතර ඉන්දියාවේ අද වෙනකොට ලෝකේ ඉහළම බිලියනපතියන් අතර ඉන්න ප්‍රසිද්ධ නම් තියෙනවා. මුකේෂ් අම්බානි ඊට පස්සේ ගත්තොත් ගෞතම අදානි වගේ. ඒ දෙදෙනාගේ විතරක්. ඒ දෙදෙනාගේ ඔවුන් සමස්ත වත්කම් ප්‍රමාණය ඉන්දියාවේ දල් දේශීය නිෂ්පාදනයෙන් 6.9. ඒ දෙන්නගේ විතරක්. ඒ දෙන්නගේ විතරක් සමස්ත වත්කම් ප්‍රමාණය ඉන්දියාවේ
දළ දේශීය නිෂ්පාදිතයෙන් ගිය වසරේ දළ දේශීය නිෂ්පාදනය 6.9%. ඒ වගේ ආදායමක් වුණු වෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවෙන් වාර්තා වෙන තොරතුරු අනුව ගත්තොත් ඉන්දියාවේ ඉහළම 10%. වැඩිම ආදායම් ලැබෙන 10% සතු වත්කම් ප්‍රමාණය සමස්ත ඉන්දියාවේ තියෙන වත්කම් වලින් 77%. සමස්ත ඉන්දියාවේ තියෙන වත්කම් වලින් 77%. ඒතර 90%ටම තියෙන 23%ක් විතරයි. ඒ වගේම තමයි අද වෙනකොට ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට අර ඉන්දියාවේ දකිනවා උන්ගේ තියෙන දුප්පත්කම, නිවාස ප්‍රශ්න, මුඩුක්කුලද ගොඩක් අය ජීවත් වෙනවා, කෑම ප්‍රශ්නයක් තියෙනවා, ආහාර ප්‍රශ්නයක් තියෙනවා, පෝෂණ උණුතා ගැන ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බ වෙනවා ඉන්දියාව සම්බන්ධ. හැබැයි ඒ අතරම ඉන්දියාව ගත්තොත් බිලියනපතියෝ 140ක් ඉන්නවා. ඒතර ඔවුන් විසින් තමයි අර කියපු සමස්ත රටේ වත්කම් වලින් 77% භුක්ති විඳින්මින් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි එක්සත් ජනපදයක. එක්සත් ජනපදයේ ගත්තොත් දැන් එක්සත් ජනපදයේත් මේ පරතරය ඒ විදිහටම තියෙනවා. පහුගිය ජනාධිපතිතුමා අපේක්ෂක විදිහට බර්නි සැන්ඩර්ස් ඒක අවස්ථාවක් කියනවා එක්සත් ජනපදයේ ඉහළම ආදායම් ලැබෙන 3 දෙනාගේ ආදායම එහි පහළම ආදායම් ලැබෙන ප්‍රමාණය හරි අඩකගේ ආදායමට සමානයි. 3 දෙනෙක්ගේ ආදායම. ඒ වගේ විෂමතාවයක් එක්සත් ජනපදයේ දකින්න පුළුවන්කම තියෙනවා. ආයි අපි රුසියාව වගේ රටක් ගත්තොත් එහෙම රුසියාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් 60% වගේ ප්‍රමාණයක් භුක්ති විඳින බිලියනපතියන් සතු තමයි පවතින්නේ. ඒ රටේ බිලියනපතියන් තමයි සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් 60% වගේ ප්‍රමාණයක් භුක්ති විඳින්නේ. ඉතින් එන්නේ විදිහට අද ලෝකේ කොයි කොනට ගියත් කොයි කලාපයට ගියත් මොන රටකට ගියත් දියවෙනින් පවතින රටවල් කිව්වත් සංවර්ධනය වෙලා තියෙන රටවල් කිව්වත් මොන අර්ථයෙන් අර්ථයක් කිව්වත් අද වෙනකොට මේ කියන විෂමතාවයේ එක හා සමානව පැතිරලා තියෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. ලෝකිත විශේෂත්වය තියෙන මම හිතන්නේ සොදරගාව මොන හරි දත්තයක් තියෙනවා දැන් සාමාන්‍ය නිකන් අපේ රටවල අදහස තියෙන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදය එංගලන්තය වගේ ගත්තොත් එහෙම මේ විෂමතාවය අඩුයි මිනිස්සු ඔක්කොම හොඳට ඉන්නවා කියලා. නමුත් ඉතා විශාල ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා පාරවල් වල ඉන්නවා නිවාස නැහැ, කන්න නැහැ. විශේෂයෙන්ම ඔය ඇමරිකාව ගත්තොත් එහෙම කළු ජාතිකයන් අතර විෂමතාවය ඉතා විශාලයි. ඒගොල්ලොන්ට රැකියාව නැහැ. මම හිතන්නේ විශාලම ප්‍රශ්නයක් අපිට බැලුමට දැන් ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව ගැන හිතනවා මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම හිතන්නේ යුරෝපයේ අපි දිනුනුයි කියලා හිතන රටවලත් මේක ඉතාම ඉහළ තත්ත්වයක තියෙන ප්‍රශ්නයක්. ඉතින් මම මේ ටිලින් සිල්වා සහෝදරයාට යොමු කරන්නේ දැන් අපි මේක මේ ලෝකේ තත්ත්වෙම මම හිතන්නේ ලංකාවේ මේ විදිහමයි ලංකාවෙත් මේ විෂමතාවය මෙහෙමම තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොනවද අපිට තියෙන දත්ත තොරතුරු? ඇත්තම දැන් ඔය අසමානතාවය කියන එක සමාජයේ තරම් කතා බහ නොකරන අවධානය ලක් නොවන ඒත් සමාජයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය අසමානතාවය. එක පැත්තෙන් ගත්තොත් මේ අසාධාරණකුත් තියෙනවානේ. සමාජ අසාධාරණය කියන එක නිර්මාණය වෙන්නේ මේ අසමානතාවෙත් එක්ක. දැන් අපි ගත්තොත් ඇත්තටම දැන් අසමානතාවය කියන්නේ දුප්පත්කමම නෙවෙයි, දිළිඳුකමම නෙවෙයි. දැන් දිළිඳුකම එකක්. අසමානතාවයෙන් වඩා වෙනස් එකක්. දැන් රටක අපි ඔක්කොම දිළිඳුයි නම් ඒතර තියෙන අපේ දිළිඳුකම විතරයි. ඔක්කොම දිළිඳුයිනේ. ඒකට අපිට හොයාගන්න ඕන කම තියෙන මේ දිළිඳුකමෙන් අපි ගොඩ එන්නේ කොහොමද? කොහොමද අපි ටිකක් උඩට එන්නේ කියලා. නමුත් කිසියම් රටක ජනගහනය 80ක් විතර දිළිඳු මට්ටමේ ඉන්න අතර 10ක් විතර විශාල ධනස්කන්ධයක් ගොඩ ගහගෙන ඉන්නවනම් ඒ රටේ නිෂ්පාදනය කරන සමස්තයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගන්නවා නම් එතන අසාධාරණයක් තියෙනවා. ඒතර ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අසමානතාව විසින් නිර්මාණය කරන බරපතලම ප්‍රශ්න තමයි සමාජ අසාධාරණ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි මේ සංවාදයකදී මේ සංඛ්‍යා ලේඛන ගොඩාක් කියවනකොට පොඩි නීරස ගතියක් එනවා. කියන්නත් අමාරුයි, අහන්නත් අමාරුයි. නමුත් අපිට මේ වගේ විෂයකට සංඛ්‍යා නැතු බෑනේ. දැන් අපි අපේ රටේ ගත්තට පස්සෙත් අපි දැන් ලංකාව ගත්තොත් ලංකාවේ මේක දෙපැත්තකින් බලන්න පුළුවන් අපිට. එකක් තමයි ජනතාව අතර තියෙන අසමානතාවය. මිනිස්සු අතර අසමානතාවයක් තියෙනවා. අනෙක තමයි රටේම ප්‍රදේශ අතර අසමානතාවය. දැන් මිනිස්සු අතර විතරක් නෙවෙයි අසමානතාවය තියෙන්නේ. ප්‍රදේශ අතර. ආපවර දේවසවර පැහැදිලි කරා වගේ ලෝකේ රටවල් අතර. මේක නිසා පැති කීපයකින් මේ අසමානතාවය අපිට බලන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි අපේ රටේ ගත්තොත් මිනිසුන් අතර අසමානතාවය පිළිබඳ මුලින් කල්පනා කරොත් ඔය මහ බැංකු වාර්තා සහ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලම කියනවා ලංකාවේ පොහොසත්ම 20% අපේ රටේ පොහොසත්ම 20% අපේ රටේ ජාතික ආදායමෙන් 50%කට වැඩිය භුක්ති විඳිනවා කියන්නේ. අපේ රටේ ජාතික ආදායමෙන් අඩකට වඩා භුක්ති විඳිනවා උඩම ඉන්න 20%ක්. එතකොට දුප්පත්ම 20%ට හම්බෙන ජාතික ආදායමෙන් 5%යි. ඒක උඩ ප්‍රමාණය. ළඟට ඒකේ දුප්පත්ම 10 ගැන හිතුවොත් එහෙම ජාතික ආදායමෙන් 1.1%ක් තමයි හම්බෙන්නේ. දැන් මේක අපි මෙහෙම තේරුම් ගන්න ගත්තොත් එහෙනම් දැන් අපේ රටේ ජාතික ආදායම කියන පාන් ගෙඩියක් නා.
පාංගෙඩිය අපි පෙති 100කට කැපුවොත් ජනගහනය 100යි නම් එතකොට අර මේ පාංගෙඩිය පෙති 100කට කපලා තියෙනවා මිනිස්සු 100ක් ඉන්නවා. එතකොට මේ මිනිස්සු 100න් මිනිස්සු 20ක් අර පාංගෙඩියේ පෙති 100න් 50ක් කරනවා. එතකොට තව 20කට හම් වෙන්නේ පෙති 5යි. එතකොට අඩුම 10ට හම් වෙන්නේ එක පෙත්තයි පෙති එකමාරයි. එතකොට එහෙම ගත්තට පස්සේ බරපතල අසමතාවයක් අපිට පේන තියෙනවා මේක ඇතුළේ. ඒකෙන් පේන දේ තමයි අපි මේ සංඛ්‍යා වලින් අපිට පෙන්නන්නේ. ඒ කියන්නේ සමාජයකට පිළිගන්න බැරි දරා ගන්න බැරි අසමානතාවයක් මිනිස්සු අතර තියෙනවා. ඒ වගේම ප්‍රදේශ අතර ගත්තමත් මේ ප්‍රශ්නේ එහෙමයි. අපේ රටේ ගත්තොත් එහෙම දැන් ලංකාවේ ආර්ථිකයට දායක වෙන පැත්තෙන් ගත්තොත් කොහොමත් ඔය ධනවාදී වල තියෙන අරුබුදයක් නෙමෙයි නාගරික කේන්ද්‍රීය සංවර්ධනය. නගර කේන්ද්‍රකරණ තමයි සංවර්ධන සිද්ධ වෙන්නේ. අපි සංවර්ධනය කියලා කොච්චර කයි වරු ගැව්වත් අපේ ඔක්කොම ගත්තොත් තියෙන වරායයි පෝට් සිටියයි නෙළුම් කුළුන් නෙළුම් පොකුණු ඔක්කොම කොළමනේ. අපි මොරණාගල පැත්තට ගියොත් ඒ මොකක්වත් නැහැනේ. ඒ අසමානතාවය තියෙනවා. එතකොට ලංකාවේ ආර්ථිකයට දායක වීම දිහා බැලුවොත් එහෙම ලංකාවේ ආර්ථිකයට බස්නාහිර පළාත දායක වෙනවා 54කින් විතර. 54කින් විතර. හැබැයි අපි ගත්ත ඌව පළාත දායක වෙන 4කින්. බස්නාහිර 50කට වැඩිය දායක වෙද්දී ඌව පළාත දායක වෙන 4කින්. අනිකුත් පළාත් එහෙම තමයි. එතකොට එකෙන් පේන්නේ අපේ රටේ සංවර්ධනයක් නැහැ තමයි. මේ තියෙන යන්තම් තියෙන එකටත් හැමෝම දායක වෙලා නැහැ. හැමෝටම සමානව මේක බෙදලා නැහැ. කොළඹ කේන්ද්‍රීය තමයි මේක වැඩිපුර තියෙන්නේ. ඒකට මේක නිකන් අපි හිතුවොත් මේ දිස්ත්‍රික්කත් එක්ක කල්පනා කරොත් එහෙනම් පොඩ්ඩක් මේක තේරුම් ගන්නම සංඛ්‍යා ගොඩක් ගන්න නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ මේ මැද කාල සැලකුවා දිලිඳු කියලා කියන්නේ මාසෙකට රුපියල් 36500ට වඩා අඩුවෙන් ලබන අය කියලා. මාසෙකට රුපියල් 36500ට වඩා අඩු නම් තමයි දිලිඳු කියලා සැලකුවේ. ඊට මාසෙක ඉපු කරන්නේ. දැන් ඒක සලකන්නත් බැරි වෙයි. මොකද මේ බඩ වැඩි වීමත් එක්ක. මම කියන්නේ පොඩක් කලින් තිබිච්ච සංඛ්‍යාවක්. ඒකට ඒකට අනුව ගත්තත් මුලතිව් වල අඩු ආදායම් ලාභයෙන් ඉන්නවා ජනගහනයෙන් 71.6ක්. මුලතිව් දිස්ත්‍රික්කේ 71%ක්ම ලබන්නේ මාසෙකට 36000ට වඩා අඩු ආදායම. ඒකට කිලිනොච්චියේ 66ක් ලබන්නේ 36000ට වඩා 36000ක් කියන්නේ ජීවත් වෙන බැරි එකක්. හරිද? ඒකට මඩ කලපුවේ 65ක් ඒ මට්ටම ජීවත් වෙනවා. ඊළඟට අපි හොඳටම දන්නවා ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම කොට්ටාස මොනවද ඇහුවොත් එහෙම. අපිට මුලින් ගම්මනේ සියබලාන්තු මොනවාගල දිස්ත්‍රික්කේ. ඊට පස්සේ රිදිමාලියද්ද කැන්ද කැටිය බදුල්ල දිස්ත්‍රික්කේ. එහෙම ගත්තාම අපේ රටේ ගත්තමත් එකක් තමයි ජනතාව අතර ගත්තමත් වැඩි වත්කම් උපයන ටික දෙනකුයි ඉතාම අමාරුවෙන් ජීවත් වෙන විශාල ප්‍රමාණයකුයි ඉන්නවා. ඊළඟට ප්‍රදේශ ගත්තමත් විශාල වෙනසක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් රටක ජාතික ආදායම රටක වත්කම කියන්නේ මොකද්ද? ඒ රටේ සමස්ත ජනතාව විසින් නිර්මාණය කරන එකක් නේ. අපේ රටේ ගත්තොත් අපේ රටේ ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, රාජ්‍යංශ පෞද්ගලිකංශේ, දීවරයා, ඊට පස්සේ කුඩා ව්‍යාපාර කරන කෙනා, වෙළඳ ප්‍රජාව, ඒ වගේ මොකක් හරි ක්‍රමයකට මේ ආර්ථිකයට දායක වෙන විශාල ප්‍රමාණයක් හදන ආර්ථිකය කොහොමද 120ක් විතර අතර 50ක් යන්නේ? මොකද ජනතාවක් එකතු වෙලා ආර්ථිකයක් හැදුවම ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ එන්න ඕනේ ජනතාවටනේ. දැන් අපි මේක කියන්නේ මේ සමානව ලැබෙන්න ඕනයි කියලා. මොකද ඒක අප්‍රායෝගික කියන්නේ. හැබැයි සමානව නෙවෙනම සාධාරණව ලැබෙන්න ඕනේ. හැම කෙනාගේම දායකත්වයේ මහන්සියේ ප්‍රතිලාභයේ සාධාරණ ලැබුණොත් නේ සමාජ සාධාරණ වෙන්නේ. නමුත් අපි හැමෝම මහන්සි වෙලා ගොවියා, කම්කරුවා, දීවරයා, කුඩා ව්‍යාපාර හිමියා, කර්මාන්තකරුවා, ඊට පස්සේ සාමාන්‍යයෙන් කුඩා විවිධ වැඩ කරන අය මේ හැමෝම දායක වෙලා හදන ආර්ථිකය වැඩි පංගුව කුඩා දෙනෙක් අතර යනවා කියලා කියනම සමාජයේ අරුබුදයක් තියෙනවා. ඒ කියන්නේ මේක සිස්ටම් එකේ අප්සෙට් එකක් තියෙනවා. සිස්ටම් එකේ වැරද්දක් තියෙනවා. මොකද අපි හැමෝම එකතු වෙලා ආර්ථිකයක් හදනවා. හැබැයි ඒකේ ප්‍රතිලාභය ටික දෙනෙක් අතර ගලාගෙන යනවා. හුඟ දෙනෙක් අතර එන්නේ නැති. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක ලෝකෙත් තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ධනවාදී රාජ්‍යක ධනවාදී ක්‍රමයක් ඇතුළත තියෙන බරපතලම අසාධාරණ වෙන්නේ ඕක. දුප්පත්කමම නෙවෙයි. දුප්පත්කම අපිට වැඩි කරගන්න පුළුවන් දැන්. අපි හිතනවානේ දැන් ලංකාව දුප්පත් ඇමරිකාව පොහොසත් කියලා. හැබැයි ඇමරිකාව පොහොසත් වුණාට ඇමරිකාවේ තියෙන මේ ඇති නැති පරතරය ලංකාවට වඩා වැඩි. එක්සත් ජනපදයේ තියෙන ඇති නැති පරතරය මේ අසමානතාවය ලංකාවටත් වඩා විශාලයි. එතකොට ඒ නිසා පොහොසත් වීමෙන් විතරක් ප්‍රශ්න ඉස්සෙල්ලා නැහැ. රටක් පොහොසත් වුණත් එතන අසාධාරණ හේමනු තියෙනවා. දුප්පත් වුණත් ඒක තියෙනවා. ඒ නිසා රටක දුප්පත්කම තුරන් කිරීම වගේම අසමානතාවය තුරන් කිරීමත් අත්‍යවශ්‍යම කාරණයක්. මොකද ඒක අපි දන්නවා ඒක ධනවාද ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සියලු ධනපති රටවල ස්වභාවයක් මේක ලංකාවත් මේ අරුබුදයට මෙලෙසින් මුණ පාදින්න ඒකේ ප්‍රතිඵලය තමයි
අපේ රටේ ග්‍රාමීය සහ නාගරික විශාල ජනතාවක් තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්න බැරුව ජීවත් වෙනවා. ඒක කියන්නේ අඩු ආදායම් ලබනවා කියන එකේ ප්‍රතිඵලය තේරුම මොකද්ද? මිනිස්සුන්ගේ පැත්ත ගත්තොත් මිනිස්සුන්ට හොඳ සෞඛ්‍ය සේවයක් නැහැ. හොඳ අධ්‍යාපනයක් නැහැ. හොඳ ආහාර වේලක් නැහැ. හොඳ නිවාසයක් නැහැ. විනෝදය නැහැ. විවේකේ නැහැ. සතුට නැහැ. මිනිස්සු ගත්තා. ප්‍රදේශ ගත්තමත් එහෙම ප්‍රදේශ ගත්තමත් අපි දන්න කොළඹ තියෙන අධ්‍යාපනය මොනවාගල නැහැ. කොළඹ තියෙන සෞඛ්‍ය සේවය මොනවාගල නැහැ. කිලිනොච්චියේ නැහැ. මුලතිවල නැහැ. එතකොට මිනිස්සුන්ගේ පහසුකම් ඉටු වෙන්නේ නැහැ. බස් නැහැ. මූලික අයිතිවාසිකම් නැහැ. ඒකට ඒ නිසා සමාජයක් ඇතුළත මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රමාණයකට මිනිසුන් ලැබිය යුතු මූලික අයිතීන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය, නිවාස, ආහාර පාන වගේ දේවල් ටික ලබා ගන්න බැරි මට්ටමක රටක් තියෙනවා නම් ඒ අතරම ඒ රටේම ජනතාව විශාල ප්‍රමාණයක් කෝටි ගණන් සල්ලි එකතු කරගෙන ප්‍රයිවට් ජෙට් තියාගෙන ඉන්න මට්ටමට යනවා නම් එතන අපි කියන්නේ අපි කවුරුත් පිළිගන්න ඕන එතන මානව වර්ගයට පිළිගත නොහැකි අසාධාරණයක් තියෙනවා. ඉතින් ඒක ලංකාව තුළත් මේ වෙලාවේ ටිකක් බරපතල මට්ටමේ තියෙනවා කියන තමයි මේ සංඛ්‍යා අපිට පෙන්නන දේ. දැන් මේ අසමානතාවය සම්බන්ධයෙන් දැන් ගත්තොත් එහෙම මේක මේ ස්වාභාවිකව වෙන දෙයක් නෙවෙයි. මේක මොකක් හරි සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැමෝම ලෝකේ අසාධාරණයක් තියෙනවා, අසමානතාවය තියෙනවා කියලා පිළිගන්නවා. එතකොට අපි නිකන් අර මිනිස්සුන්ගේ ඉතිහාසය ගිහිල්ලා බැලුවොත් මිනිස් චින්තනයේ අපිට දිගටම පේනවා මේ සමානාත්මතා සමාජයක් පිළිබඳ අදහස ඒ සඳහා ඉල්ලීම දිගටම තියෙනවා හැපෙනවා මිනිස්සු ඒ සම්බන්ධයෙන් සමහර කලකට ප්‍රබන්ධ කතා ගොඩ නැගුවා සමහර කලකට අර දිව්‍ය ලෝක අරමවා කියලා කිව්වෙත් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා මීට වඩා හොඳ යහපත් සමානතා සමාජය පිළිබඳ අදහස තියෙනවානේ අපි ඔය කියන උටෝපියා හෝ හිරුගේ නගරය ගත්තොත් ඒ වගේ තියෙන මේ සමාන සමාජයක් ඕනේ මේක අසාධාරණයි කියන ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතකොට මේක කොහොමද මේක හැමදාම තිබුණු එකක්ද මානව සමාජයේ මේක ඇති වෙන්නේ කොහොමද මේ අසමානතාවය ඇති වෙන්නේ කොහොමද ඇත්තටම දැන් අර අධිකාර සෝදර කිව්වා වගේ කියන්නේ ලෝකයේ මේ මෑත කාලේ පහුගිය කාලේ නිර්මාණය වෙච්ච දාර්ශනික මතවල වගේම ආගමික මතවල පවා මූලික වෙලා තියෙන මේ අසමානතාවට විරුද්ධ සමානතාවයනේ. දැන් සමහර ආගම් ගත්තම ඒ ආගමලත් උගන්වන්නේ සමානතාවය හදාගන්න කොහොමද කියලා. දර්ශනෙත් ඒක තියෙනවා. ඒකට හේතුව තමයි මොකද අපි ජීවත් වෙන ලෝකයේ බරපතල ප්‍රශ්නේ අසමානතාවය. ඒක අපි කවුරුත් දන්නවා පොදුවේ කතා කරනවා ලෝකයේ මිනිස්සු උපදිද්දී ඔක්කොම උපදින්නේ සමානව. කිසි කෙනෙක් දේපල මොකක්වත් අරගෙන ඉන්නේ නැහැ. ඔක්කොම නිර්වෝතෙන් උපදින්නේ. එතකොට සමානව ඉපදිච්ච මිනිස්සු ජීවිතය තුළදී අසමාන වෙනවා නම් බරපතල මට්ටමකින් එතකොට ඒක සිද්ධ වෙන්නේ සමාජය තුළනේ. එහෙනම් ඒ සමාජයේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. එතකොට අපි නිකන් ඇත්ත ගත්තොත් හොයාගෙන ගියොත් මේකේ තියෙන ප්‍රශ්න තමයි ඇත්ත ගත්තොත් මෙතන පන්ති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මානව වර්ගය බිහිවෙන ගත්තට පස්සේ අපි ගත්තොත් පරිණාමවාදී විශ්වාස කළ කතා කරනකොට මිනිසා මානව වර්ගයෙන් පරිණාම වෙලා මුල්ම මිනිස් සමාජ නිර්මාණය කරගන්නකොට අපි අහලා තියෙන එක කිසියම් සමානතාවයක් තිබ්බා කියලා. මිනිස්සු ඔක්කොම නිෂ්පාදනය කරා. ඊට පස්සේ ඒ නිෂ්පාදිතයන් මිනිස්සු සමසේ බෙදාගත්තා. ඒක ප්‍රාථමික සමාජයේ මේක හිම සිද්ධ වුණා. නමුත් එක්තරා වෙලාවක මේ නිෂ්පාදනයන් වැඩි වෙලා ගිහිල්ලා සමාජය තුළ අර දේපල මත සමාජයේ පන්තින්ට වෙන් වුණා. එතකොට එකක් දේපල හිමියන්, එක දේපල අහිමියන් බවට පත් වෙන එක සමාජයේ තිබිච්ච දේපල කිසියම් කණ්ඩායමක් බලාත්කාරයෙන් අල්ල ගන්නවා. දේපල කියලා කියන්නේ මේ පාවිච්චි කරන භාණ්ඩ කියන එක නෙවෙයි. නිෂ්පාදන මාර්ග. නිෂ්පාදන මාර්ග අත්පත් කරගත්තම කිසියම් කුඩා කණ්ඩායමක් විශාල ප්‍රමාණයකට නැති වෙලා ගියාම ඊපස්සේ දිගින් දිගටම මේ කුඩා කණ්ඩායම නිෂ්පාදන මාර්ගවල අයිතිය තියාගත්තා. ඒ නිෂ්පාදන මාර්ග දියුණු කර ගැනීමට අනිත් අයගේ ශ්‍රමය සහායකව පාවිච්චි කරගත්තා. ඒ නිසා සමාජය තුළේ පැහැදිලිවම දේපල මත පදනම් වෙච්ච පන්ති බෙදීමක් ඇති වෙලා තියෙන නිසා අපි අසමානතාවයයි මේ පන්ති පැවැත්මයි කියන එක හැමතිස්සෙම එකට සලකන්න අපට සිද්ධ වෙනවා. එතකොට ඒක එන්න වෙලා තියෙන තමයි ලෝකේ වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුල් කාලේ ආරම්භක කාලේ මේ අසමානතාවය තිබුණට වඩා ලෝකයේ ඉස්සරහට ගමන් කරන මේ අසමතාවය වැඩි වෙලා තියෙනවා. මොකද නිෂ්පාදන මාර්ග දියුණු වෙනකොට තාක්ෂණය හොයාගන්නකොට උපකරණ දියුණු වෙනකොට ඒ උපකරණවල නිෂ්පාදන මාර්ගවල තාක්ෂණයේ විද්‍යාවේ දියුණු ඔක්කොම ඒ වත්පත් කර කුඩා කණ්ඩායමට ලාභ ලබන්න තමයි හේතුකාරක වුනේ. ඒකට දැන් අපි ගත්තොත් ඇත්තටම දැන් අපි ධනවාදයේ දිහා බැලුවොත් එහෙම ධනවාදයේ නිෂ්පාදනයේ අරමුණු ලාභ ලැබීම. එතකොට නිෂ්පාදකයෝ නිෂ්පාදන මාර්ග අයිතිය තියෙන අය ලාභ උපරිම කර ගැනීමට උපරිම උත්සාහ දරනවා. එතකොට ඒගොල්ලෝ ලාභ උපරිම කර ගන්නකොට කියන්නේ රටක් විසින් නිපදවන වටිනාකම්
නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. ඒතොර ඒ වටිනාකම ප්‍රමාණයෙන් වැඩි පංගුව ටික දිනක් අතර ගන්නකොටම සිස්ටම් එකක් හරහා ඒක වෙන දේ තමයි වැඩි ප්‍රමාණයකට වටිනාකම් නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඒතකොට ඒ නිසා හැම විටකම කිසියම් කුඩා කණ්ඩායමක් අතර වැඩිපුර දේපල තියෙනවා කියලා කියන්නේම වැඩි කණ්ඩායමකට දේපල අහිමුණා කියන එක තමයි. උන්ට නිෂ්පාදන මාර්ග අහිමුණා කියන එක තමයි. උන්ගේ වත්කම අහිමුණා කියන එක තමයි. ඉතින් ඒ නිසා මේක ගත්තොත් ඇත්තටම පන්ති සමාජය තුල නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. පන්ති සමාජය කියන්නේ දේපල මත පන්තින්ට බෙදිච්ච සමාජයක් තියෙන තාක්කල්. එක පන්තියක් විසින් අනික් පන්තිය සූරා කරන තාක්කල් පොදු ජනතාවගේ ශ්‍රමයේ ඵල ඉතා කුඩා ප්‍රාග්ධනික කණ්ඩායමක් අතර අත්පත් කරගැනීම නීත්‍යානුකූල වෙච්ච ක්‍රමයක් තියෙන තාක්කල් මේ අසමානතාවය නවත්තන්න බෑ. මේක මෙහෙම තියෙනවා. ඒත් මේ අසමානතාවය මේ නතර කරන්න පුළුවන්කම තියෙන අතර ගත්තොත් එම් නිෂ්පාදන මාර්ගවල අයිතිය සමාජ සන්තක වීමත් එක තමයි කියලා තමයි ලෝකේ විශ්වාස කරන්නේ. එතකොට අර ඔබ කිව්වාගේ උටෝපියාවද හිරුගේ නගරයේද මේ ඔක්කොම ලියලා තියෙන්නේ ඔන්න ඔය සංකල්ප වදනම් කරගෙන. මනෝරාජික උනත් ගත්තම. සමහර ආගම්වල පවා තියෙනවා මේ සංකල්ප වදනම් කරගෙන. ඒ කියන්නේ තියෙන කෙනා නැති කෙනාට දෙන්න ඕන. අසමානතාවය නැති කරන්න ඕන. මොකද අසමානතාවය වැඩි වුණාම සමාජයක් පවත්වාගෙන බෑ. ඊට පස්සේ අර ගොඩ ගහ ගන්න හොඳ නැහැ. අත්හරින්න ඕන. සරලව ජීවත් වෙන්න ඕන. අපි හම්බ කරනවා අපි කොහෙවත් අරගෙන යන්නේ නැහැ. ඒ නිසා ගොඩ ගහන එක වැරදි වගේ සංකල්ප තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ සංකල්ප කොච්චර තිබ්බත් සිස්ටම් එක හැදිලා තියෙන්නේ ගොඩ ගහ ගන්න නම් ඒ සංකල්ප පැත්තක තියෙද්දි ඉගැන්වීම් පැත්තක තියෙද්දි ආර්ථික සිස්ටම් එක ආර්ථික ක්‍රමය හරහා හැමතෙම මේ මහා දෙවන්ත ඇති නැති පාරේ හදන ඕක තමයි මේක ඇතුළේ තියෙන නිසා මේක සමාජ ක්‍රමවල ප්‍රශ්නයක් ලෙස තමයි තේරුම් ගන්න ඕනකම තියෙන්නේ. නේද? ඒතකොට අර මාක්ස්වාදී කතා කරන පන්ති ප්‍රශ්නේ සහ මේ අසමානතාවය කියන එක සහ ඒතකොට ඒක ඇති වෙන්නේ සූරා කෑම මගින් කියන කෙනෙක් මාක්ස්වාදී තර්ක කරන්නේ. ඒතකොට ඒක තමයි අපිට මේකේ කාරණේ කියලා පිළිගන්න වෙන්නේ. ඔව් දැන් මෙහෙම අපි දන්නවා සමාජයේ ඉන්න පිරිසක් ඒගොල්ලෝ අසමානතාවය පිළිගන්නවා. අසමානතාවය වැරදි කියලා පිළිගන්නවා. ඒකට විවිධ යෝජනා කරනවා. ඒගොල්ලෝ කියනවා ලාභ අඩු කරන්න ඕන, ජනතාවට බෙදන්න ඕන, මේ වගේ කතා කියනවා. නමුත් ඒගොල්ලෝ පිළිගන්න අකමැති මේ අසමානතාවයේ තියෙන්නේ පන්තිමය හේතුවක් මත කියලා. මොකද ඒක පිළිගත්තොත් ඊට පස්සේ ඒකට උත්තරේනේ මොකද්ද? පන්ති අවශ්‍ය කිරීමනේ. පන්ති සමාජයේ ජීවත් වෙන ඒ පන්ති සමාජයෙන් ලාභ ලබන අය කැමති පන්ති සමාජයේ රැක ගනිමින් සමානතාවය හදන්න. මොකද අපි ඉතිහාසය පුරාම දැකලා තියෙන්නේ ඒක කරන්න බෑ. ඒක මනෝරාජිකයක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හිම වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? දිනපතාම මේ අසමානතාවය විශාල වශයෙන් පුළුල් වෙනවා. දැන් අර දේවසෝදරයා ගොඩක් තොරතුරු කිව්වා. මම චුට්ටක් පරණ තොරතුරක් කියන්නම්. මේක ටිකක් වැදගත් කියලා මට හිතෙනවා. මේ ලෝකේ ගැන ගත්තොත් 2000 වසර 2000 මීට අවුරුදු 20කට කලින් 22කට කලින් එක්සත් ජාතික සංවිධානයේ එක්සත් ජාතික මානව හිමිකම් සංවර්ධන වාර්තාව කියලා එකක් එනවනේ. දැනුත් එනවා. මේ මට හම්බුණා ඒ මානව සංවර්ධන වාර්තාව මම හිතන්නේ නෙවෙයි. එක්සත් ජාතිකගේ මානව සංවර්ධන වාර්තාව ඒගොල්ලෝ කියනවා මේ රටවල් ලෝකේ රටවල ඇති නැති පරතරය වැඩි වෙච්ච හැටි. දිනුම් සහ පොහොසත් රටවල් අතර. එතකොට 1911 කාලේ මේ පරතරේ තියලා තියෙන 3ට එකක් හැටියට. පොහොසත් රටවලට 3යි නම් දුප්පත් රටවලට 1යි. ඊට පස්සේ 1960 වෙනකොට මේක වැඩි වෙලා තියෙනවා 30ට එකට. පොහොසත් රටවලට 30ක් යනකොට දුප්පත් රට 1යි. ඊට පස්සේ 1970 දී මේක වැඩි වෙලා තියෙනවා 60ට එකට. දුප්පතුන්ට එකක් තියෙනකොට පොහොසත්තුන්ට 60 පොහොසත් රටවලට. 1995 වෙනකොට මේක වැඩිලා තියෙනවා 74ට එක හැටියට. කියන්නේ දිලිඳු රටවලට එකක් නම් පොහොසත් රට ප්‍රමාණය 74 දක්වා වැඩිලා. දැන් මම හිතන්නේ මේක 80 ගණන් දක්වා විතර ගිහිල්ලා ඇති. කියන්නේ මේකෙන් පෙන්වන්නේ මේ සංඛ්‍යා මම ගත්තේ ඒ කියන්නේ ඇති නැති පරතරය ලෝකේ එන්න අඩු වෙන්නේ නැහැ. එන්න වැඩි වෙනවා. ඒ ලෝකේ එන්න නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. ඒතකොට නිෂ්පාදනය වැඩි වෙන්න තාක්ෂණය වැඩි වෙන්න දියුණුව වැඩි වෙන්න වෙන්නේ ඒකෙන් ගන්න ප්‍රතිලාභය අර බෙදීම රාගියලා ඇති නැති පරතරය එන්න වැඩි කරනවා. ඒ නිසා මේක අපි තේරුම් ගන්න ඕනේ තමයි නොදියුණු රටක තියෙන ඇති නැති පරතරයට වැඩි දියුණු රටක තියෙන ඇති නැති පරතරය. කියන්නේ වැඩිපුර හම්බ කරන තැනක අඩුවෙන් හම්බ කරන තැනක තියෙන ඇති නැති පරතරය වැඩියෙන් හම්බ කරන තැනක මොකද හැමතිස්සෙම වැඩිපුර උපයන්න ඒකේ වැඩි පංගු යන්නේ කීප දෙනෙක් අතට. එතකොට මේක අපි හිතනවා කිසිම ධර්මයකට අනුව කිසිම සමාජ ක්‍රියාවලියකට අනුව සාධාරණ කරන්න බෑනේ. මිනිස්සු හැමෝම දාඩිය මාංශෙල්ලා මානසිකව කායිකව ශ්‍රමයේ වගුරුල්ලා හදන ආර්ථිකයක
ප්‍රතිලාභය රටක ධනය රටක වත්කම් පවුල් කීපයක් අතට එකතු වෙනවා නම් අපි හිතනවා ඒක විශාල ප්‍රමාණයක් දිනුදුකම ඉඳද්දි විශාල ප්‍රමාණයකට මූලික අයිතිවාසිකම් මතුව තිබියදී එකතු වෙනවා නම් මෙතන අසාධාරණයක් නෙවෙයි. ඒ අසාධාරණය නිර්මාණය වෙන්නේ මේ ක්‍රමය තුල. මේක පුද්ගලයන්ගේ පුද්ගල වැරද්දක් නෙවෙයි. මේ ක්‍රමයේ හැටි. මොකද නිෂ්පාදන මාර්ගයිද කෙනාගේ අරමුණම තමයි වැඩිපුර ලාභ ලබන වත්කම් ලබන එක. එතකොට මේක හැමතිස්සෙම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා අපි හිතන දේ තමයි මේක වෙනස් කරන්න වෙන්නේම සමාජය තුළ තියෙන මේ පන්ති විෂමතාවයන් ඉවත් කිරීමත් එක තමයි කාට හරි හිතනවා නම් මේ තියෙන අසාධාරණය මේ ඇතිනිත පතර වෙනස් කර ගන්න ඕන කියලා පන්ති විෂමතාවයත් එක්ක ගැට ගැලපෙන එක අවශ්‍ය නොකර මේ වෙනස් කරන්න බෑගට තමයි තියෙන්නේ. දැන් දෙවප්‍රිය සහෝදර දැන් ටෙලි සහෝදර ඉදිරිපත් කරපු අන්තිම අදහස ඒ කියන්නේ ලෝකේ විෂමතාවය එන්න වැඩි වෙනවා කියන අදහසක් ඉදිරිපත් කරනවා. නමුත් දැන් ලෝකේ මේ පහුගිය කාලේ ආවා මේ තර්ක කරා සමහර විද්වතුන් සමහර ආර්ථික විද්‍යාඥයන් මතවාදී මේ ප්‍රවණතාව විදිහට තමයි දැන් මේ ලෝකේ තිබුණු ඒක ඉවරයි. ඒ කාලේ ඉවරයි. දැන් ප්‍රාග්ධනීය ලෝකේ හැමතැනම ගලනවා. හැමතැනක්ම සංවර්ධනය වෙනවා. ඒ නිසා සංවර්ධනේ ව්‍යාප්ත වෙනවා කියලා. ඒක හරි ප්‍රබල අදහසක් විදිහට ගියා. නමුත් දැන් සහෝදර ඉදිරිපත් කරපු අදහස තියෙන්නේ එහෙම නෙවෙයි මේ එන්න මේක වැඩි වෙනවා කියලා. මේ කාරණේ සම්බන්ධයෙන් මොකද්ද ඔබට තියෙන මේ අදහස මොකද්ද? ඇත්තටම ගත්තොත් එහෙම අපිට පහුගිය වසර දෙක තුන විතරක් නෙවෙයි පහුගිය සියවස දෙක වගේ සම්බන්ධයෙන්ම ගණකා කරුවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා දැන් අපි අර කලින් සඳහන් කරපු ඉලක්කම් තියෙනවා. ඒ කියන්නේ ඉහළම 100ට එක ලබන ප්‍රමාණය කොහොමද? ඊට පස්සේ පහළම 150 ලබන ප්‍රමාණය කොහොමද කියලා ආදායම වුණ අතර බෙදියන්නේ කොහොමද කියලා. ඉතින් ඒ අගයන් ගත්තොත් එහෙම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සෑම වසරක් පාසා සෑම දශකයක් පාසාම ක්‍රමානුකූලව මේ පරතරය තව තවත් වැඩි වෙමින් තියෙනවා. ඒ කියන්නේ ඉහළම ආදායම් ලබන 100ට 10ට නැත්නම් 100ට 1ට ඔවුන් ලබන වත්කම් ප්‍රමාණය ඔවුන් එකතු කරන වත්කම් ප්‍රමාණය තවත් වැඩි වෙමින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමස්ත වත්කම් වලින් ගත්තොත් එහෙම නැත්නම් රටක සමස්ත දළදේශ නිෂ්පාදිතයෙන් ඔවුන් හිමි කරගන්න ප්‍රමාණය ගත්තොත් සෑම වසරක් පාසාම මේක තවත් ඉහළ යමින් තියෙනවා. ඒ අතරම අනිත් පැත්තට ගත්තොත් එහෙම අඩුම ආදායම් ලබන 150 එහෙම නැත්නම් අඩුම ආදායම් ලබන කොටස් වල ඔවුන් හිමිකම් තියෙන ප්‍රමාණය ගත්තොත් එහෙම සෑම වසරක් පාසාම පහළ යමින් තියෙන. ඒ නිසා මේ පරතරය තවදුරටත් ක්‍රමානුකූලව වසරෙන් වසර වැඩි වෙමින් තියෙනවා. මේක අපි ලෝක මට්ටමින් සලකලා බැලුවොත් ලෝක මට්ටමින් සලකලා බැලුවොත් මේ ප්‍රස්ථාරය දකින්න පුළුවන්කම තියෙනවා 1820 ඉඳන්. කියන්නේ දැන්ට අවුරුදු 200කට වඩා කලින් ඉඳන් 200ක ඉතිහාසය නම් ගත්තොත් එimhe 1820 ඉඳන් 2020 වෙනකම් මේ තියෙන ප්‍රස්ථාරයේ ඒතර මේ තියෙන්නේ ඉහළම 110. ඔවුන් ලබන ආදායම් ප්‍රමාණය ඒ වගේම තමයි මේ තියෙන්නේ පහළම 150. මේ ප්‍රස්ථාරය මොකද වෙලා තියෙන්නේ? ඉහළම 110 ආදායම් ප්‍රමාණය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තියෙනවා. ඒ වගේම තමයි පහළම 150 ලබන ප්‍රමාණය ගත්තොත් එහෙම ක්‍රමානුකූලව අඩු වෙමින් තියෙනවා. උන් තවදුරටත් අඩු වෙමින් තියෙනවා. දැන් සමහරකට ගත්තොත් අපි හිතනවා දැන් අපිට පඩි වැඩි වුණා. එහෙම නැත්නම් අලුතෙන් මොනවා හරි වරප්‍රසාද හම්බුණා කියලා දැන් අපි ඉස්සරහට යමින් ඉන්නේ කියලා. හැබැයි ඇත්තට ගත්තොත් එහෙම ඇත්තට ගාදින් එහෙම නෙමෙයි. අර ට්‍රේනින් සහෝදරයා කිව්වා වගේ දැන් ලෝකේ යන්ත්‍ර සූත්‍ර සංවර්ධනය වෙද්දී සමාජ සංවර්ධනය ඉස්සරහට යද්දී අලුත් ආදායම් වැඩි ප්‍රමාණයක් නිපදවනවා. එතකොට අපේ ජීවිතයකට සාපේක්ෂව ගත්තොත් එහෙම අපි ලබන ප්‍රමාණයක් ගත්තොත් එහෙම අපිට හම්බෙන දේවල් ගත්තොත් එහෙම මේක ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි ඒ ලබන ජයග්‍රහණය අපිට අත්පත් කරගන්න හම්බෙලා තියෙන්නේ. හැබැයි ඉතාමත් ජනගහනය ඉතාමත් සුළු ප්‍රතිශතයක් ඒ සියල්ල භුක්ති විඳිමින් ඉන්නවා. දැන් අපි සලකලා බලුවොත් එහෙම දැන් පහුගිය වසර දෙක කියලා කියන්නේ කොවිඩ් නිසා දැන් ලෝකේ රටවල් වල ආර්ථිකය කඩා වැටිලා ඊට පස්සේ ඍණ වර්ධන වේගයක් තියෙන ඒ වගේ ලෝකෙ ගොඩක් තැන්වල මේ වගේ වාර්තා පළ වෙන්න පටන් ගත්තා. ගොඩක් තැන්වල ආර්ථිකයන් කඩා වැටෙන රටවල්. හැබැයි ලෝකෙ රටවල ආර්ථිකය කඩා වැටෙනවා කියලා කියද්දී අර කියපු ලෝකෙ උඩින්ම ඉන්න වැඩිම ධනයක් හිමි කරගන්න ඒ අයට මොකද වෙලා තියෙන්නේ? පහුගිය අවුරුද්ද විතරක් ලෝකේ ධනවත්ම 10 දෙනාගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 540ක ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 540ක ඉහළ ගිහිල්ලා තියෙනවා. ෆෝබ්ස් සංග්‍රහව සඳහන් කරන විදිහට ගත්තොත් මේ කියන්නේ 2020 මාර්තු ඉඳන් දෙසැම්බර් වෙනකම්. මේ කියන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ සැලකිය යුතු මට්ටමේ ලෝක පුරා පැතිරලා තිබිච්ච කාලේ. ඒ වගේම තමයි
එක්සත් ජාතීන් සංවිධානය මේ සම්බන්ධයෙන් අදහස් කරලා ඒගොල්ලෝ කියලා තිබුණා ලෝකේ මේ තියෙන කොවිඩ් වසංගත තත්ත්ව නිසා මානුෂීය මැදිහත් වීම අවශ්‍ය වෙන පිරිසට වියදම් කරන්න අවශ්‍ය වෙන ප්‍රමාණය වගේ 11 ගුණයක වටිනාකමක් මේක කියලා. මේ වෙලාවේ සරණාගත තත්ත්වෙ ඉන්න අය ඉන්නවා. ඊට පස්සේ කොවිඩ් වසංගත තත්ත්ව නිසා අසරණ පාටපත් වෙච්ච පිරිස ඉන්නවා. ඔවුන් වෙනුවෙන් වැය කරන්න අවශ්‍ය වෙන මුදල වගේ 11 ගුණයක ආදායමක් තමයි මේ අවුරුද්දක ඇතුළත මේ ටික දෙනෙක් අතේ එකතු වෙලා තියෙන්නේ. පොඩි ගානේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තා පැත්තෙන් ගත්තොත් එහෙම තවත් ආර්ථික විද්‍යාඥයෝ කියලා තිබුණා මේ මුදල කියලා කියන්නේ මුළු ලෝකෙම ඉන්න සමස්ත ජනතාවටම එන්නත් කරණය කරලා කොවිඩ් වලට අදාළ එන්නත් කරණය කරලා ඒ වගේම දැන් මේ කොවිඩ් තත්ත්ව නිසා ලෝකේ ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ සැලකිත මට්ටමින් ආර්ථික කඩාවැටීම ලක් වෙලා තිනවා. ඒ කඩාවැටුණු ආර්ථික තත්ත්වයන් නැවත හරි ගස්සන්න. එහෙම නැත්නම් උන්ට නැති වෙච්ච දේවල් නැවත ලබා දෙන්න. ඔවුන්ගේ ජීවන තත්ත්වයේ පෙර මට්ටමේ පවත්වන්න යන අවශ්‍ය කරන මට්ටමේ මුදලක් තමයි කියලා මේ මුදල. ඉතින් ඒ වගේම තමයි දැන් මේ කිව්වේ දැන් පහුගිය වසර දෙකට අදාළව ඉහළම ආදායම් ලබන කණ්ඩායමේ ආදායම් වැඩි වෙච්ච හැටි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි එක රටක් උදාහරණයක් ගත්තොත් බ්‍රසීල් වගේ රටක් ගත්තොත් එහෙම බ්‍රසීලයේ අන්ත දුගීභාවයෙන් පෙළෙන ජනගහනයේ ප්‍රතිශතය පහුගිය වසර ඇතුළත 4.5% ඉඳන් 12.8 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. එක පැත්තකින් මුදල් ඇදිලා යද්දී කිහිප දෙනෙක් අතට අනිත් පැත්තෙන් ගත්තොත් රටවල් වල අන්ත දුගීභාවයෙන් පෙළෙන ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ කොවිඩ් තත්ත්ව නිසා ලෝකයේ ආර්ථිකත්වයන් කඩා වැටෙද්දී ලෝකෙ ඉන්න බිලියන ප්‍රතියන්ගේ උඩින්ම ඉන්න 1000 ගත්තොත් ඒ ඔවුන්ට මුල් අවස්ථාවේ ගත්තොත් රටවල් ලොක්ඩවුන් කරලා ඒ වගේ තත්ත්වයන් නිසා සමහර තැන් වල නිෂ්පාදනය කඩා වැටුණා. ඒ නිසා තමන්ගේ සාමාන්‍ය ආර්ථික ක්‍රියාවල ඒ විදිහට පවත්වන්න බැරුණා. ඒ තත්ත්ව නිසා මුල් අවස්ථාවේ වෙච්ච පාඩුව ඔවුන් මාස 9ක් ඇතුළත පියවගත්ත කියලා කියන්නේ. මාස 9ක් ඇතුළත ඔවුන් තමන්ගේ ආර්ථිකයේ කලින් තිබිච්ච තත්ත්වයට පත් කරගත්තා. හැබැයි දැන් ආර්ථික විද්‍යාඥයෝ ගණන් බලලා තියෙනවා සාමාන්‍ය ජනතාවට එහෙම නැත්නම් අර පහළම ඉන්න 50%ට ඒ තමන් හිටපු තත්ත්වයට තමන් සමාජය ඇතුලේ හිටපු තැන නැවත අත්පත් කරගන්න අවම වශයෙන් අවුරුදු 10ක් කියලා. ඒ කියන්නේ ඉහළම ඉන්න කණ්ඩායම ගත කරපු කාලය වගේ 14 ගුණයක කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා කියලා ඕන් හිටපු තැන අත්පත් කරගන්න. ඉතින් ඒ වගේම තමයි ආයෙ ගත්තොත් එහෙම. නේ ආයෙ ගත්තොත් එහෙම ලෝකේ බිලියනපතියන් අතරින් බිලියනපතියන් සතු වත්කම් ප්‍රමාණය සමස්ත වත්කම් ප්‍රමාණය වැඩි වෙලා තියෙන ප්‍රමාණය පහුගිය වසර දෙක ඇතුළත වැඩිලා තියෙන ප්‍රමාණය සමානයි කියලා කියනවා G20 රටවල් වල සමස්ත මේ කොවිඩ් තත්ත්ව නිසා වුන් ආර්ථික මුදල් හැරපු සමස්ත මුදලට සමානයි කියලා. මොකද දැන් ගොඩක් රටවල් තමන්ගේ ආර්ථිකය බේර ගන්න ජනතාවගේ අර ජීවන තත්ත්වය යම් තාක් හෝ රැකගෙන තියාගෙන උන් ඉන්න තත්ත්වය රැකගෙන තියාගෙන වෙනුවෙන් මහා පරිමාණයේ මුදල් හැරියා. ට්‍රිලියන ගණන් මුදල් හැරියා. ඒතර ඒ හා සමාන මුදල අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ලෝකේ ඉහළම බිලියනපතියන් 10 දෙනා අතරට එකතු වෙලා තියෙනවා. එතකොට දැන් එක පැත්තෙන් රටවල් වල එකතු වෙලා තිබුණු මුදල් එක රටවල් වල එකතු කරගෙන තිබුණු මුදල් බිලියන ගණන් මුදල් කොවිඩ් තත්ත්ව නිසා කියලා මුදල් හැරියට ඒවා ගිහින් තියෙන කොතෙන්ද අවසාන වශයෙන්? අවසාන වශයෙන් එකතු වෙලා තියෙන්නේ අර කියපු කිහිප දෙනෙක්ගේ සාක්කුව වල තමයි එකතු වෙලා තියෙන්නේ. දැන් මේ තත්ත්වේ අපි කලින් අර ලෝක උදාහරණත් එක්ක කතා කරා. දැන් මේක රටවල් විදිහට ගත්තට පස්සෙත් වෙනසක් නැහැ. හැම රටකම දැන් මේ තියෙන්නේ ඒ රටවල් කීපේ වැඩිම ආදායම් ලබන 10%. ඔවුන් ලබන ආදායම් ප්‍රමාණය, ඒ කියන්නේ ඔවුන් තමන්ගේ ආර්ථිකයෙන් නැත්නම් තමන්ගේ රටවල් ඇතුලේ අත්පත් කරගන්න ප්‍රමාණය කොච්චර ප්‍රතිශතයකින් ඉහළ ගියාද කියලා. එතකොට මේ රටින් හැම රටකම ගත්තොත් එහෙම ඉහළම 10% අත්පත් කරගන්න ප්‍රමාණය ප්‍රමාණිකව ඉහළ ගිහිලා තියෙනවා. නැත්තම් මේ ඔවුන් ලබා ගන්න ඔවුන් සතුටුවත් කරන ප්‍රමාණය නැවත පහළට බෙදලා යන එකක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඔවුන් තවදුරටත් අර සමස්ත ජනතාව විසින්ම නිපදවන වටිනාකම් නැත්නම් ඒ ආදායම් සියල්ල තමන් ගාවට එකතරවත් එකක් තමයි මේ රටින් රට උදාහරණ ගත්තත් අපිට දකින්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අර මේ කොවිඩ් තත්ත්වෙම සලකලා බැලුවොත් පහුගිය කාලේ පුරා කොවිඩ් තත්ත්වය සලකලා බැලුවොත් ඒ කොවිඩ් තත්ත්වයේ ඇතුළත ලෝකෙින් අර ඉහළම 100ට 1 හොඳ වැඩිම ආදායම් ලබන 100ට 1 අතුරින් බිලියන ප්‍රති හිටිය කලින් 700යි.
දැන් ඒක 2007 දක්වා වැඩි වෙලා තියෙනවා. 700 2007 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ කොවිඩ් තත්ත්වය 2000කින් වැඩි වෙලා. ඒ වැඩි වෙන්නේ චීන 238ක්. 238ක් එක අවුරුද්දක් ඇතුළත අලුතෙන් බිලියනපතිය බිහි වෙනවා. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් පැය 36කට අලුත් බිලියනපතියෙක් බිහි වෙනවා. චීනේ. එතකොට ඒ නිසා චීනේ සමස්ත බිලියනපතියන් ගන්න දැන් 626ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම අලුතෙන් 110ක් බිහි වෙලා තියෙනවා. කොවිඩ් කාල සීමාව. ඔවුන්ගේ සමස්ත එකතුව 724ක්. ඉන්දියාවේ අපිට ආසන්නව ඉන්දියාව ගත්තොත් එහෙම අලුතෙන් 38 දෙනෙක් බිලියනපති බවට පත් වෙලා තියෙනවා. ඒතර ඒ ඉන්දියාව ගත්තහම දැන් බිලියනපතියන් ගන්න වැඩි වෙලා 140ක් දක්වා බිලියනපති ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් තනි පුද්ගල සම්බන්ධ කරලා දැන් මේකට ඉලෝන් මස්ක් තමයි දැන් ලෝකේ වැඩිම ධනෙ හිමි පුද්ගලයා බවට නම් කරලා තියෙන්නේ. ඒතකොට ඔහුගේ ආදායම සම්බන්ධයෙන් ගත්තට පස්සේ 2020 වෙද්දී සාමාන්‍යයෙන් දර වශයෙන් තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 35ක ප්‍රමාණය තමයි ඔහු වත්කම් ප්‍රමාණය තිබුණේ. හැබැයි මේ වෙනකොට මේ අවුරුදු ජනවාරි වෙද්දී ඒක බිලියන 243 දක්වා වර්ධනය තියෙනවා. 35 243 වෙනකන් වර්ධනය වෙලා තියෙනවා කොවිඩ් තත්ත්වය ඇතුලේ. ඊට පස්සේ වගේ තමයි අර අපි කලාපීය රටක් විදිහට ඉන්දියාව ගත්තොත් අපි කලින් ගත්ත උදාහරණය මුකේෂ් අම්බානි ගත්තොත් එහෙම එයාගේ වත්කම් ප්‍රමාණය දෙගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ ආපහු අර වසංගත තත්ත්වය ඇතුලේ ඉන්දියාව අපි දැක්කානේ දහස් ගණන් මේ යනවා සැලිකතු ප්‍රමාණයක් රෝහල් ඇතුලේ ඉන්නවා ඇඳන් නැතුව ඉන්නවා පාරවල් වල මේ යනවා නේ එහෙම අපි සැලිකතු ප්‍රමාණයක් දැක්කා පහුගිය කාලේ. හැබැයි එහෙම තත්ත්වයක් තියෙද්දි අම්බානිගේ මුකේෂ් අම්බානිගේ ආදායම් තත්ත්වය දෙගුණ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අර සමස්ත රටවල් වල ආර්ථිකයන්ගේ හිමිකාරීත්වය ආර්ථිකයන්ගේ හිමිකාරීත්වය කලින් අර අපි අර ප්‍රස්තාරයෙන් බෙන්නපු එක ඉලක්කම් වලින් සලකලා බලුවොත් එහෙම එක්සත් ජනපදයේ ඇතුලේ සමස්ත ආර්ථිකයන් 10%ක් බිලියනපතියන් සතු වෙලා තියෙන 2010 වෙද්දී. අද වෙනකොට ඒක 120 දක්වා වර්ධනය වෙලා තියෙනවා. 120 දක්වා වර්ධනය වෙනවා. ස්වීඩනයේ ඇතුලේ 120ක් තිබිච්ච එක 130 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ප්‍රංශය ඇතුලේ ගත්තොත් එහෙම 111ක් තිබිච්ච එක 107 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒකට ඒ වගේම තමයි ඒවා ඒ විදිහට වර්ධනය වෙද්දී අහපව් රටවල් අතර අසමානතාවයත් ඒ වගේම වර්ධනය. රටවල් අතර අසමානතාවයත් ගත්තොත් ඒ කියන්නේ දැන් දල වශයෙන් ලෝකේ සාමාන්‍ය පුද්ගලයෙක් සතු වත්කම් ප්‍රමාණය ඒකට දරන අනුපාතය ගත්තොත් එක් රටවල් වල. එහෙම නැත්නම් එක් කලාපවල කියන්නේ ලෝකෙම තියෙන ආදායම ලෝක ජනගහනයෙන් බෙදුවට පස්සේ එනවනේ දල වශයෙන් පුද්ගලයෙකුට ලබන ආදායම ප්‍රමාණය. ඒකට අනුපාතයක් විදිහට සැලකුවොත් ලෝක එක කලාපවල උතුරු ඇමරිකානු කලාපය ගත්තොත් සාමාන්‍ය ලෝකේ පුද්ගලයා ලබන ආදායමක 390ක් 390ක ආදායමක් ලබනවා. අපි අනිත් පැත්තෙන් ගත්තොත් අප්‍රිකානු කලාපේ ඒ වගේම තමයි දකුණු ආසියාව නැගෙනහිර ආසියාව ලතින් ඇමරිකාවේ ගත්තොත් එහෙම තියෙන්නේ 117 140 වගේ. ඒ කියන්නේ සමස්ත සාමාන්‍ය ආදායමෙන් 117ක වගේ ප්‍රමාණයක් තමයි අප්‍රිකානු කලාපේ භුක්ති විඳින්මින් තියෙන්නේ. ඉතින් එන්නේ වගේ තත්ත්වයක් තමයි අද වෙනකොට ගත්තොත් එහෙම ලෝකේ පවතින්නේ. ඉතින් ඒ නිසා අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇති නැති පරතරය එහෙම නැත්නම් අසමානතාවය තවදුරටත් වර්ධනය වෙමින් යන දිශාව තමයි මේ සංඛ්‍යාලයක හැම එකක්ම හරහා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ලෝකේ පුරාම තියෙන තත්ත්වය ඒක ලංකාවේ තත්ත්වෙත් ඒක. නමුත් මේක වහන්න තමයි උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා මේ ඉන්දියානුවෙක් තමන්ගේ ජීවිත කාලේ මේ වියදම් කරන එහෙම නැත්නම් පරිභෝජනය කරන ප්‍රමාණය වගේ 23 ගුණයක් කියලා ඇමරිකානුවෙක්ගේ පොදු අදහසක් විදිහට ගත්තොත් කලාපීය වශයෙන් ගත්තොත් හැමතැනම මේ විෂමතාවය එන්න වැඩි වෙමින් තමයි තියෙන්නේ. මේ ඉස්සරහට තවත් වැඩි වෙයි. මේ ඉතින් දැන් අපි මේ කතා කරමින් ආවේ වැඩිපුර මේ ආර්ථික දත්ත පැත්ත මේ මම මේ ටෙලිවිෂන් පැත්තට යොමු කරනවා. දැන් මේකේ තව පැති තියෙනවනේ. දැන් අසමානතාවය ආර්ථික පැත්තෙන් නෙවෙයි සමාජයේ තවත් පැති වලින් බලන්න පුළුවන්. ඒව කොහොමද අපි අඳුනගන්නේ මේ අසමානතාවය? සාමාන්‍යයෙන් ලෝකේ පොදුවේ ගත්තොත් අසමානතාවයේ ප්‍රධාන ප්‍රභේද තුනක් හඳුනගන්නවා. වර්ග තුනක්. එකක් තමයි ජනවාර්ගික අසමානතාවය. දෙක තමයි ලිංගික අසමානතාවය. තුන තමයි ආර්ථික අසමානතාවය. තුන තමයි තියෙන්නේ. මේක නිවැරදිම නොවෙන්න පුළුවන්. නමුත් දැනට ලෝක හඳුනන තියෙන ඕක. එතකොට හැබැයි මේ සියලු අසමානතාවයන්ගේ පතුලේ තියෙන ආර්ථික අසමානතාවය. ආර්ථික අසමානතාවය විසින්ම තමයි ලිංගික අසමානතාවය හදන්නේ. ඒක අපිට කෙලින් පේන්නේ නැති වුණාට ඊට පස්සේ ජනවාර්ගික හදන්නෙත් ඒකත් එක්ක ඊට අමතරව තියෙනවා අපි ගත්තොත් එහෙම එකක් ඔය ධනවාදී ලෝකයේ කේන්ද්‍රය සහ පරිධිය අතර අසමානතාවය අපි කලින් කතා කරේ සංඛ්‍යා දත් වලින් දියුණු ධනපති රටවල් සහ නොදියුණු රටවල් අතර විශාල අසමානතාවයක් හදලා තියෙනවා.
ඒ වගේම ඊට පස්සේ මිනිසුන්ගේ අවශ්‍යතාවන් ගත්තොත් එහෙම මිනිසුන්ගේ ආහාර පරිභෝජනයේදී අසමානතාවයක් තියෙනවා. ඊළඟට අධ්‍යාපනයේදී අසමානතාවයක් වෙනවා. අපි දන්නවා ඉතාම විශිෂ්ට අධ්‍යාපනයෙන් තියෙන රටවල් නගර තියෙන ASCII අධ්‍යාපනයේ තාමත් අමාරුයි. අපේ රටේ ගත්තමත් අපි දන්නේ තමයි තාම ජනප්‍රිය සුපිරි පාසල් ටිකක් තියෙන ASCII තාමත් ගස් යට උගන්වන පොල්වතු මඩ උගන්වන පාසලුත් තියෙනවා. එතකොට ඒවැ බොහෝ ගත්තොත් අපි හොඳටම දන්නවා ගුරුවරු නැහැ. විද්‍යා ගුරුවරයෙක් නැහැ, ඉංග්‍රීසි ගුරුවරයෙක් නැහැ, විදුලි බලය නැහැ, ජල පහසුකම් නැහැ. නමුත් ඒ හැමෝම එක විභාගයට මුහුණක් දෙනවා. ඒකට අධ්‍යාපන විශාල පරතරයක් තියෙනවා. සෞඛ්‍ය සේවය ගත්තොත් අපි දන්නවා කොළඹ නගරයේ වගේ ප්‍රධාන නගර කීපයක තියෙන පහසුකම් සහිත ආරෝග්‍ය ශාලා රජය හරි පුද්ගලිකන් ඒවා තිබුණාට ඈත ගම් වලට යනකොට ගත්තොත් එහෙම දොස්තර මහත්තුරු නැති, නර්ස්ලා නැති, බෙහෙත් නැති, නිකන් කිසි පහසුකමක් නැති කිල්ල වැටලා මැරෙන්න විතරක් තියෙන රෝහල් වගේ තමයි රෝහල් ටික තියෙන්නේ. ඉතින් අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ හැම දෙයක්ම ගත්තොත් එහෙම මේ අසමානතාවය ජීවිත හැම පැත්තකම තියෙනවා. ස්ත්‍රී පුරුෂ අසමානතාවය ගත්තත් මම හිතන්නේ අපි ඔය රටවල් ටිකක් වැඩි එකක් ගත්තා. පොගේ කාලේ ලොකු සටන් කරලා ටික මේක හදාගෙන ගියත් ඒක ආයි වැඩි වෙනවා. මොකද හේතුවම තමයි කියන්නේ අපි ගත්තොත් අපි කියනවා මේ ආර්ථිකය පෞද්ගලික දේපල මත පදනම් වෙච්ච ආර්ථිකයක් තියෙන්නේ. පෞද්ගලික දේපල අධිපතිකම කී පිරිමින්ටනේ. නිසා පිරිමි පාලනය කරන ලෝකයක් තියෙනවා. ඔය ලෝකේ ඉඳ හිට ජනාධිපති වෙනවා කාන්තාවක්, අගමැති වෙනවා කාන්තාවක් කියන මම කියන්නේ ඒක සරල සිද්ධ නෙවෙයි නිකන්. සමස්තක ගත්තොත් එහෙම පිරිමි හතේ තියෙන ආර්ථිකයක් තියෙන. එතකොට හැම විටකම පවුලේ ආර්ථිකයේ තියෙන පිරිමි හතේ සමහරවිට පොඩි වෙනස්කම් තිබ්බත් ඒතර හැම විටකම ඒ නිසා අර ආර්ථිකයත් පදනම් කරගත්තු සම්ප්‍රදායික වාපුවත් එක්කෙන් ස්ත්‍රී සහ පුරුෂ අතර මේ සමානතාවයක් තියෙන නිසා ස්ත්‍රිය පීඩාවටපත් වෙමින් තියෙනවා. ජනවර්ග ගත්තමත් ඕනම රටක ප්‍රධාන ජනවර්ගයේ නැත්නම් ප්‍රධාන ජාතිකත්වය තුලින් අර ඊට වඩා අඩුවෙන් ජනගහනයේ ජාතිකත්වයෙන් පීඩාවටපත් වෙනවා. කුල පීඩනයක් තියෙනවා. ඒකට නිසා ජාතිකත්ව පීඩනය, කුල පීඩනය, ප්‍රාදේශීය පීඩනයන් මේ වගේ පීඩන ගොඩක් තියෙනවා. මේ පීඩන හැම එකේම පතුල අපි හොයාගෙන ගියොත් තියෙන්නේ මොකද්ද මේ ආර්ථික වශයෙන් ඇති වෙච්ච අසමානතාවය විසින් තමයි අර අසමානතාවය නඩත්තු කරමින් යන්නේ. ආර්ථික වශයෙන් නිර්මාණය වෙච්ච අසමානතාවය අහෝසි කරන්නේ නැතුව අර අපි කලින් කියන අසමානතාවය අහෝසි කරන කාර්යය අමාරුයි. ඒ කියන්නේ මොනවද ජන කණ්ඩායම අතර අසමානතාවය හරි ආගම් අතර අසමානතාවය හරි ස්ත්‍රී පුරුෂ අසමානතාව වගේ ඒවා මුළුමනින් වෙනස් කරන්න බෑ ආර්ථික වෙනස්කම් කරන්න නැතුව. මේකම අපි අදහස් ගන්න මේ අරබ සම්පූර්ණයෙන්ම ආර්ථිකයේ මතම තියෙනවා කියන එක නෙවෙයි. මොකද ඒක ලොකු බංගුවක් ආර්ථිකය. ඊට පස්සේ ඓතිහාසිකව ආපු ගමන් මග මිනිසුන්ගේ ඒතන මතන විදිහ සදාචාරයන් සම්ප්‍රදායන් ඒවා තියෙනවා. හැබැයි ඒවත් අහපව බැලුවොත් ගොඩනගලා තියෙන මොකක් මතද? ඒ මොකද පිට ආර්ථිකයන් මත නිසා මේ සීල අසමානතාවයන්ගේ පදනම මුල මවලෙස කටයුතු කරන්නේ ආර්ථික අසමානතාවයෙන් තමයි තා පැහැදිලි වෙන්නේ. දැන් දේවප්‍රිය සහෝදරයා මේ දැන් හරි පැහැදිලි කාරණයක් අසමානතාවය තියෙනවා සහ ඒක නිසා ලෝකෙ පිඳවමින් ඉන්නවනේ. විශේෂයෙන් මොනවද අපිට අඳුන ගන්න පුළුවන් ප්‍රශ්න මේ අසමානතාවය නිසා ලෝකයේ ඇති වෙලා තියෙන? අසමානතාවය නිසා ලෝකයේ ඇති වෙන ගැටලු සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඒක දැන් ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ මිනිසුන්ගේ මූලිකම ජීවත් වෙද්දී අත්‍යවශ්‍ය දේවල් එක පැත්තෙන් ගත්තොත් අධ්‍යාපනය වගේ සෞඛ්‍ය තමන්ගේ ජීවිතේ පහසු වෙනුවෙන් අවශ්‍ය කරන දේවල්. ඒතකොට ඒ වෙනි දේවල් මුද්‍රට හිමි වෙන තත්ත්වයටපත් වුනහම මුද්‍රට හිමි වෙන සමාජයක් ඇතුලේ ඒ තියෙන ආදායමුත් නැතුනන් පස්සේ ඒ මිනිස්සු මොහොතේන ගැටලු තමයි මේ අසමානතාවය නිසා ක්‍රමානුකූලව වර්ධනය වෙලා තියෙන්නේ. ඒතර ඒකෙදි විශේෂයෙන් ගත්තොත් එහෙම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේ පැති සලකලා බලන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඒවෙන් ප්‍රශ්න වැඩි වෙන තා පැත්තෙන් හේතුවක් වෙනවා. අපි මේ කතා කරන යද්දී අපි මතක කරගන්න ඕනේ තව කාරණාවක්. ඒ තමයි අසමානතාවය වර්ධනය වෙමින් එකපසකින් අර ලෝකයේ එක් කොටසක් එහෙම නැත්නම් අතලොස්සක් විසින් සමස්ත ආදායම් භුක්ති විඳින්න පටන් ගත්තට පස්සේ ඒ රටවල් වල සමස්ත එහෙම නැත්නම් ආණ්ඩුවල එහෙම නැත්නම් රටේ එහෙම නැත්නම් අර පොදු ජනතාවගේ වේදෙම වෙනුවෙන් පවත්වන මුදල් සංචිත වගේ දේවල් ගත්තොත් එහෙනම් ඒවත් පහර වැටෙමින් තියෙනවා. මොකද ගොඩක් තැන්වල පුද්ගලික ධනයට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. එහෙම නැත්නම් අපව අර පොදු පහසුකම් වෙනුවෙන් ගොඩනගන්න එහෙම නැත්නම් ආණ්ඩු විදියට මැදිහත් වෙන්න එහෙම තියෙන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙනවා. දැන් මේ තියෙන්නේ එහෙම උදාහරණ කිහිපයක්. දැන් මේ තියෙන්නේ අපි රටවල් කිහිපයක් ගත්තොත් ස්පාඤ්ඤය ඊට පස්සේ එක්සත් රාජධානී ජපානය ප්‍රංශය එක්සත් ජනපදයේ ජර්මනිය වගේ රටවල් ගත්තොත් මේ පුද්ගලික ධනය
ඒක තියෙන්නේ වැඩිම යන දිශාවට. ආපහු ගත්තොත් එහෙම අර පොදු යහපත වෙනුවෙන් නැත්නම් පොදු සුබසාධන කටයුතු වෙනුවෙන් වියදම් කරන මුදල් ගත්තොත් එහෙම ඒ වෙන එකතු කරන දේවල් ගත්තොත් තියෙන්නේ පහළ යමින් තියෙනවා. ඒතර දැන් මේ වියදම් කරන්නේ මොනවටද? පොදු වියදම් ඒ වියදම් කරන්නේ අතර ගත්තොත් ඔය අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහනය ඒ වගේ කාරණා වෙනුවෙන් තමයි ඒ වියදම් කරන්නේ. ඉතින් ඒ නිසා සිද්ධ වෙන දේ තමයි එක පැත්තකින් පුද්ගලික මුදල් කියන එක පුද්ගලික ධනය කියන එක ප්‍රමුඛ වෙලා පොදු සුබසාධන කටයුතු වෙන් කරන ධනය පහත වැටෙද්දී අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේ අවශ්‍ය කරන දේවල් සඳහා මිනිසුන්ට පොදු ජනතාවට ළඟාවෙන් තියෙන හැකියාව ඊටමත් අඩු වෙනවා සහ ඒ තත්ත්වයේ ඇතුලේ නැවත තමන්ට ආර්ථිකයෙන් ලැබිය යුතු තමන්ගේ කොටස වෙනත් අයෙක් විසින් එහෙම නැත්නම් වෙනස් කණ්ඩායමක් විසින් අත්පත් කරගත්තට පස්සේ සිද්ධ වෙන දේ තමයි ඔවුන්ට මුදලට හෝ අර පහසුකම් ලබා ගන්න නොහැකි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා රටවල් ගණනාවකට අපිට උදාහරණ ගන්න පුළුවන් මේ තත්ත්වෙ මත විවිධ ගැටලු පැනනගුණ තත්ත්වයන් විදිහට. දැන් මේකෙදි එකක් තමයි අපි ගත්තොත් එහෙම ලෝකේ ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් සලකලා බැලුවොත් අපි දන්නවා දැන් ලෝකේ විවිධ රටවල විවිධ මට්ටම් වලින් තියෙනවා. හැබැයි මේ අසමානතාවයත් එක්ක අපි කලින් කතා කරානේ මේ අසමානතාවයේ වැඩිම රටවල් අපිට දකින්න පුළුවන් කියලා. ඒතර ඒ රටවල් ගත්තොත් එහෙනම් ගොඩක් රට අපිට දකින්න පුළුවන් සාමාන්‍ය ආයු අපේක්ෂාවට වඩා අවුරුදු 10 20 වගේ ප්‍රමාණයක් පහළින් තියෙනවා. උපරිම ආයු අපේක්ෂාව ගත්තොත් එහෙනම් අපි දල වශයෙන් සලකලා බැලුවොත් එහෙම මෙතන උදාහරණ විදිහට දැන් මේ තියෙන්නේ ලෝකේ අසමානතාවය සම්බන්ධයෙන් ගත්තොත් රටවල් අතර වෙනෙනම සලකලා බැලුවොත් එහෙම මේ තද රතු පාටින් නැත්නම් දුඹුරු පාටින් තියෙන අසමානතාවය වැඩිම රටවල්. අසමානතාවය වැඩිම රටවල්. එතකොට අපි වර ගොඩක් වෙලාවට දකින්න තියෙන එක්ක ලදරු මරණ අනුපාත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයි ගත්තොත් එහෙම ආයු අපේක්ෂා වෙන්න පුළුවන්. ඒවා වැඩිම රටවල් ටික තියෙන ඉතින් අපෝ ගත්තොත් මේ රටවල් මන්ද පෝෂණය මේ රටවල් ටික තමයි මන්ද පෝෂණ වගේ දේවල්. ඒත් මේ රටවල් ටිකම තමයි. ඉතින් ඒ වගේම තමයි අද මේ අසමානතාවය නිසා මතුවලා තියෙන ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තියෙන ලෝකේ බඩගින්න කියන කාරණා. එක පැත්තකින් සාගත දැන් රටවල් විදිහට සාගත තියෙන තැන් අද කොහෙවත් වාර්තා කරන්නේ නැහැ. හැබැයි රටවල් විදිහට සාගතයක් කියන එක මේ රට සාගතයක මුහුණ දෙනවා කියලා කියන්නේ නැති වුණාට රටවල් ඇතුලේ විවිධ කලාපවල එහෙම නැත්නම් විවිධ ප්‍රදේශවල සාගත තත්ත්වයන් තියෙනවා. එහෙම නැත්නම් ආහාර ලබා ගන්න තියෙන දුෂ්කරකම් තියෙනවා. ඒතර මේ තත්ත්වය නිසා අද වෙනකොට ලෝකේ හැම විනාඩියකටම 11 දෙනෙක් මිය යනවා. බඩගින්න නිසා. එහෙම නැත්නම් Tamanට තියෙන පෝෂණ ඌනතා තත්ත්වය නිසා හැම විනාඩියකටම 11 දෙනෙක් මිය යනවා. පහුගිය අවුරුදු දෙක ඇතුලේ ලෝකේ ජනගහනයෙන් ලක්ෂ 5ක් අලුතෙන් මුහුණ දීලා තියෙනවා සාගත මේ තත්ත්වයන්ට. ආහාර නොමැති තත්ත්වයන් වලට ලක්ෂ 5ක් අලුතෙන් මුහුණ දීලා තියෙනවා. ඒ ප්‍රමාණය තව වැඩි වෙලා තියෙනවා ලක්ෂ 5ක්. මෙතෙක් තිබිච්ච ප්‍රමාණය. ඒ වගේම තමයි ආහාරයෙන් පෙනෙන සමස්ත ජනගහනය ගත්තොත් එහෙනම් මිලියන 155. මේ කියන්නේ අර අපි කියන මේ සම්බල ආහාර වේලක් කියන එක නෙමෙයි. සම්බල ආහාර වේලක් කියන එක නෙමෙයි කුමන හෝ ආහාරයක් හොයාගන්න තියෙන හැකියාව. එහෙම ආහාර සොයාගැනීමේ හැකියාවක් නැති ප්‍රමාණය ගත්තොත් එහෙනම් මිලියන 150. මෑතක තිබුණ අර හයිටියේ මිනිස්සු මැටි රොටි කනවා කියලා කන්න නැතුව. මිනිස්සුන්ට කන්න දෙයක් නැති වුණාට මැටි වලින් රොටි හදලා කන්න හතරපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපි අර ගොඩක් වෙලාවට නම් අප්‍රිකානු කලාපේ ඉතියෝපියා වගේ රටක් ගත්තොත් ඒ රටේ ඉතියෝපියාවේ ට්‍රිගේ කියන කලාපේ විතරක් ආහාර සොයාගැනීම දුෂ්කරමින් පෙළෙන ජනතාව වෙන 3,50,000. 3,50,000. 2011 සෝමාලියාවේ 2,50,000ක් මිය ගියා සාගත තත්ත්වය නිසා. ඒක තනි රටක් ඇතුළේ විතරක් 2,50,000ක් මිය ගියා. ඒ වගේම තමයි දැන් මේ මොහොතේ යේමනයේ ඇතුළේ දැන්ට ආර්ථික විද්‍යාඥයෝ පුරවකථනය කරනවා ජනගහනය හරි අඩක් ආහාර සොයාගැනීම දුෂ්කරතාවයට පත් වෙන තත්ත්වයක තමයි පවතින්නේ කියලා. රට ඒ තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ජනගහනය හරි අඩක් ආහාර නැති තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඒ වගේම තමයි පහුගිය වසර දෙක ඇතුළත ඉන්දියාවේ අපේ කලාපයකට ඉන්දියාවේ ප්‍රාන්ත 12ක දුෂ්කර ප්‍රාන්ත 12ක ජනතාවගෙන් 70%ක ආහාර වේල පහත වැටලා කියලා කියන්නේ ගුණාත්මක වශයෙන් පහත වැටලා. Taman කලින් කාපු කෑම වේල දැන් කන්න විදිහ නැහැ. ඉතින් ඒ තත්ත්වයෙන් ගත්තොත් එහෙම ජනතාවගේ 70%ක් ඒ තත්ත්වයට අද වෙද්දී මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි අර දැන් මීට දවස් දෙක තුනකට කලින් බුර්කිනා ෆාසෝ කියලා අපි රටක් වෙන අප්‍රිකානු කලාපේ රටක්. ඔව්. හමුදා කොමන්ත්‍රණයක් තිබුණා. එන්නේ ඒ රටේ ගත්තා. 2019 වසරේදී බඩගින්නෙන් පෙළෙන ප්‍රමාණය 6,87,000ක් වෙලා තියෙනවා.
වසර දෙකක් ඇතුළත 2021 වෙද්දී ඒක වර්ධනවලා තියෙනවා මිලියන 2.1ක් දක්වා. 6,87,000 මිලියන 2.1ක් දක්වා වර්ධනලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා අද සමස්ත ලෝක ජනගහනයෙන් දරුවන්ගෙන් ළමයින්ගෙන් 130ක් පෝෂණ වුණතාවයෙන් පෙළෙනවා. සමස්ත දරුවන්ගෙන් 130ක්. මේ දරුවන්ගෙන් තමයි ලෝක අනාගතේ ගොඩනැගෙන්න තියෙන්නේ. අනාගතයකට ගොඩනැගෙන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තව පැත්තෙන් ගත්තොත් එහෙම ලෝකෙ මේ බඩගින්න නිසා සෑම 10000කින්ම මේ දවසකට සෑම 10000කින්ම දෙන්නෙක් මේ යනවා. ළමයින්ගෙන් ගත්තොත් ළමයි 10000කින් 4 දෙනෙක් දවසකට මේ යනවා. මේ තත්ත්වය නිසා. ඉතින් ඒ වගේම තමයි ආයි තව පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපි කතා කරන අර කලින් මම කිව්වා ආයු අපේක්ෂාවකදී දේවල් අඩු වෙලා තියෙනවා කියලා. දැන් මේ කොවිඩ් තත්ත්වය නිසා ලෝකේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ කියන්නේ කොවිඩ් ආසාද නෙමෙයි නිසා. ඒතර දැන් බ්‍රසීලේ ගත්තොත් බ්‍රසීලේ දුෂ්කර ප්‍රදේශවල වගේම තමයි ආයෙ ගත්තොත් එහෙම දැන් අර මේ අසමානතාවය ඇතුලේ අර කළු සුදු බේර සම්බන්ධ ඒකත් එක්කත් ගත්තොත් එහෙම කළු ජනතාව මේ අනේක සාමාන්‍ය සුදු ජාතිකට වඩා 140ක් සම්භාවිතාව වැඩි කියලා මේ අනේ. ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තට පස්සේ ඒත් එහෙම. ඉතින් ඒකට අර කළු සුදු බේද හරහා සමාජයේ තියෙන අසමානතාවය බලපෑම වගේම තමයි මේ බේද හරහාම හපෝ තියෙනවා ඔවුන්ට අර ආර්ථිකය ඇතුලේ Tamanට අත්පත් කරගන්න තියෙන කොටස් අත්පත් කරන්න නොහැකියාවක්. ඒක නිසාම ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ආපැත්තෙන් හේතුවක් වෙලා තියෙනවා Tamanට අවශ්‍ය කරන සෞඛ්‍ය භාෂකම් නොලැබී යන. ඒ වගේම තමයි එංගලන්තේ ගත්තොත් එහෙම නැත්නම් එක්සත් රාජධානිය ගත්තොත් කොවිඩ් මරණ සම්බන්ධ සලකලා බලද්දී දුෂ්කර ප්‍රතිල එහෙම නැත්නම් අර ග්‍රාමීය ප්‍රදේශවල මරණ ප්‍රමාණය නගරවල තියෙන මරණ ප්‍රමාණය වගේ දෙගුණයක් කියලා කියනවා. ඒ කියන්නේ එක්සත් රාජධානිය ඇතුලේ එහෙම නැත්නම් ලෝකයේ අර සුපිරි ධනික රාජ්‍යයක් කියලා කියන එක්සත් රාජධානිය ඇතුලේ ඒ රට ඇතුලේ සාමාන්‍ය ධනවත් ප්‍රදේශවල වගේ දෙගුණයක් දුෂ්කර ප්‍රදේශවල මරණ කොවිඩ් නිසා සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපෝ විරකය වගේ දෙයක් ගත්තොත් එහෙමනේ විරකය වගේ දෙයක් අර අපි වැඩිම අසමානතාවය වැඩිම කලාපේ. ඒ කියන්නේ මැද පෙරදිග කලාපේ තමයි වැඩිම අසමානතාවය තියෙන්නේ කියලා. ටීනේජ් එක ගත්තොත් එහෙම විරකයව 140ක් වෙනවා අද වෙද්දී. ඊජිප්තුවේ ලෙබනන් වගේ රටවල් ගත්තොත් 150ක් තියෙනවා. යේමනේ ගත්තොත් අර ආහාරයෙන් කොහෙන් පෙනෙන යේමනේ ගත්තොත් එහෙම අද විරකයව 170ක් දක්වා වර්ධනය තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයන් විසින් අද වෙනකොට අර ලෝකයේ ඇතුලේ සමස්ත ජනතාව විවිධ පීඩායන් වලට පත් වෙමින් ඉන්නවා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක අසමානතාවය නිසා කුමන හෝ හේතුවක් මත ආහාරයෙන් කන්න වෙන්න පුළුවන් වෙනත් හේතුවක් මත වෙන්න පුළුවන්. ඒ දේවල් මත දවසකට 21300ක් මේ යනවා. හැම තප්පර 4කටම ලෝකේ කොතනක හෝ පුද්ගලයෙක් මේ යනවා මේ අසමානතාවයේ හේතුවක් බවට පත් කරගන්න. ඉතින් එන්නේ වගේ තත්ත්වයක් තමයි අද වෙද්දී ගත්තොත් එහෙම ලෝකේ තියෙන්නේ අසමානතාවයත් එක්ක. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය මිනිස්සු මේ සාමාන්‍ය ලෝකේ චිත්‍රය ඇඳලා තියෙන බොහොම දියුණු වෙන සංවර්ධනය වෙන බොහොම මේ නිදහසේ ගලාගෙන යන එක. නමුත් ඇත්ත යථාර්ථයට ගියාම අපිට පේනවා ඒක ඊටාම අමානුෂිකයි. එක පැත්තක ධනය උතුරලා යද්දී අනිත් පැත්තේ කන්න නැතුව මරන මේ ඊටාම අසමාන සමාජයක් බිහි වෙලා තියෙන්නේ. ඒක කිසිසේත්ම අපිට පිළිගන්න බෑ අනුමත කරන්න බෑ. මේ අපි අපේ සාකච්ඡාවේ අවසාන ප්‍රශ්නෙට මම මේ යොමු වෙන ලැස්තිනේ තුනේ ඇත්තට දැන් මේ අසමානතාවයෙන් පිරිච්ච මේ ලෝකෙ මේක එක පැත්තකින් අසමානතාවයෙන් පිරීලා සහ අනිත් පැත්තේ මේක වැඩෙමින් යනවා. නමුත් අපිට පේන්නේ මේකට දැන් මේකට උත්තරයක් හොයන්න පුළුවන් ද බැරිද කියන ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙනවා. මොකද්ද ඔබේ අදහස මේ ප්‍රශ්නේ අපිට විසඳගත යුතුද විසඳ ගන්න පුළුවන්? ඔව් ඇත්තට මේව දැන් අපි නිකන් අර මතු පිටින් ගත්තොත් අපි දන්නවා අපිට ලෝකෙ මිනිස්සු ඔක්කොම කඩක්වත් සමාන කරන්න බෑ. ඒක ඒ වුණාට මේ තියෙන ඊටමත් බරපතල අසමානතාවය තුළ ජීවත් වෙන්නත් බෑ. සමිනිස්සු තුළ තියෙන පුළුවන් කම ඉතා සරල වෙනස්කම් කීපයක් විතරයි. දැන් මේ අසමානතාවය වෙනස් කළ යුතුයි. මොකද වෙනස් කරේ නැත්නම් මේක විශාල අර්බුද වලට යන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් එකක් මේක. ඒකට අපි ඒකට හේතු හොයා ගන්න ඕන. දැන් අපි ගත්තොත් මම කලින් කිව්වා මේ හේතුව තමයි පෞද්ගලික දේපල මත පදනම් වෙච්ච පන්ති සමාජය. ඒතර එක් පන්තියක් විසින් හැමතිස්සෙම දේපල කොට ගාමින් අනිත් පන්තිය සූරාකමින් පිළිවෙලට පත් කරන එක. ධනවාදය ගත්තොත් මේක න්‍යායිකව තේරුම් ගත්තොත් අපි ධනවාදය තුල ප්‍රාග්ධනය මත පවතින ධනවාදය. එතකොට ප්‍රාග්ධනයේ විසින් තමයි නිෂ්පාදන මාර්ග හසුරුවන්නේ. එතකොට ප්‍රාග්ධනයේ ස්වභාවයක් තියෙනවා. ප්‍රාග්ධනය හැම විටකම තියෙන දේ තමයි
අතිරික්ත වටිනාකම් මේක රාශි කරගනිමින් ප්‍රසාරණය වෙනවා සහ සංකේන්ද්‍ර වෙනවා. කියන්නේ ප්‍රාග්ධනයේ සංකේන්ද්‍ර වෙන්නේ මොකද ප්‍රාග්ධනයේ අයිතියක් නැති ශ්‍රමිකයාගේ ශ්‍රමයේ සූරාගෙන කම විතරක් නෙවෙයි. කුඩා ප්‍රාග්ධනයෙන් පවා ගිලගනිමින් ලොකු ප්‍රාග්ධන හැදෙනවා. සෑම විටකම කුඩා ප්‍රාග්ධන තිබිච්ච කෙනා වැටිලා ඒවත් ලොකු එකට එකතු වෙනවා. ඒ නිසා මේ අර ප්‍රාග්ධන සංකේන්ද්‍රණය වීම හැමතිස්සෙම වෙන්නේ එන්න උඩකටම වැඩි වෙනවා. එතකොට ඒක උඩටම වැඩි වෙනකොට වෙන්නේ තමයි අර දීපල අහිමියන් අයගේ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒ මේකට සීමාවක් තියෙන යන්න බැරි දුරක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් ධනවාදය ඇතුලේ කලාවක් හැටියට සිස්ටම් එකක් හැටියට මේක පවත්වාගෙනත් යනවා. ඒක අපිට තේරෙන අපි ජනතාවකට පුරුදු වෙලා තියෙන්නේ. දැන් සරලම උදාහරණ ගන්නකො දැන් අපේ දුම්රියසේ පන්ති භේදයක් තියෙනවනේ. පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය කියලා තියෙනවනේ. හැබැයි අපි යන්නේ එකම කෝච්චියේ. එකම දිහාවට, එකම වෙලාවට පරක් වෙන්නෙත් එක විදිහටම. කෝච්චි පිළිපැන්නත් කාටත් එකයි. හැබැයි උනට ඇතුලේ පන්ති භේදයක් තියෙනවා. ඒකෙන් අඟවනවා සමාජයක මිනිස්සු ඉන්න ඕනේ එක එක තලවල කියලා. ඊට පස්සේ සිනමා ශාලාවේ චිත්‍රපටි බලන්න ගියත් අපි එකම චිත්‍රපටි බලන්නේ එකම වෙලාවට. හැබැයි ඒකෙත් පන්ති ભેදයක් හදලා තිබ්බා. ඒ කියන්නේ මෙහෙම සමාජයක් හදලා ඒක නඩත්තු කරන් යනවා. ඉතින් අතරම දුම්රියේ පන්ති තියෙන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. කාටවත් පහසුවෙන් යන්න පුළුවන් දුම්රියේ සේවයක් තියෙන කම තියෙනවා. ඊට අමතරව ගත්තොත් දැන් අපේ නිකන් වැටුප් වගේ දේවල් ගත්තා ගන්න අපිට ඒක දෙවෙන්තයිනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි රුපියල් 45000ක් 50000ක වැටුපක් ගන්න විශාල පමණක් ඉන්න ASCII ලක්ෂ 10 15 20 25 වැටුප් ගන්න ටික දෙනෙකුත් ඉන්නවා. මම දැක්ක ප්‍රවෘත්තියක් ළඟ තියනවා මේක ඇත්තද කියලා මම දන්නේ නැහැ. බොහෝට ඇත්ත වෙන්න පුළුවන්. ශ්‍රී ලංකන් න්‍යායකට අලුතෙන් පත් කරපු ප්‍රධානියට වැටුප ලක්ෂ 70ක් කියලා. වයස 73යි වැටුප ලක්ෂ 70ක් කියලා. ලක්ෂ 70ක් වැටුප ගන්න කට්ටියක් ඉන්නවා මාසෙකට. එතකොට ලක්ෂ 70ක් කරා මොකද්ද කරන්න කියලා හිතුවත් හිතා ගන්න බැරි මට්ටමක් නේ. ඒ අතරේ මාසික රුපියල් අර 36500 හොයාගන්න බැරි කට්ටියක් ගොඩාක් ඉන්නවා. දැන් ඊට පස්සේ අපි අලුත් ප්‍රවෘත්තියක් ඇහුවා මේ දීපල කොට ගෙහිම කියන මම කියන අලුත් ප්‍රවෘත්තියක් ඇහුවා හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගිණුමකින් විශාල මුදලක් හොරගම් කරලා කෝටි 3.5ක්ද කොහෙද. එතකොට කෝටි 3.5ක් හොරගම් කරන තරම් ගිණුමක් තිබුණා තියෙනවා. කෝටි 3.5ක් හොරගම් කරනකන් ගිණුම මතක් කරලා තියෙන්නේ ඊට පස්සේ හරිද? කියන්නේ ගිණුම දිහා බලලත් නැහැ. ඒ කියන්නේ බලන්නෙත් නැතුව සල්ලි එකතු වෙන ගිණුමක් තිබුණා තියෙනවා. ඒත් එතුමලා කියනවා ඒක ඒ ගිණුම හැදුනේ වැටුප් වලින් කියලා. ඒකට වැටුප් නැතුව ජීවත් වෙලා තියෙනවා. ඉතින් මේ සරල කාරණා වුණාට මේකෙන් පේන දේ තමයි මේකේ බැලුවත් අසාධාරණ නිසා ඒක පවත්වාගෙන ක්‍රමයක් තියෙනවානේ. මේක වෙනස් කරන්න ඕන, වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්නේ කොහොමද? ඊට පැහැදිලිවම දැන් මේ ඒ කියන්නේ සමාජයක් ඇතුලේ මේ නිෂ්පාදන මාර්ගවල අයිතිය සමාජගත වෙන්න ඕනකම තියෙනවා. ඇත්තටම ඒක කරන්න පුළුවන් සමාජවාදයට. දැන් මේක පටල ගන්න හොඳ නෙමෙයි මෙන්න කියන්නේ. මේක මේ වැඩේ කරන්න වෙන්නේ අපිට තියෙන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දීලා නෙවෙයි. ඒක වැරදි ක්‍රමයක්. එහෙම කරන්න බෑ. සමහරව හිතනවානේ දැන් මේක සමාන කරන්න යන්නේ එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන කෙනාගෙන් ගත්තා නැති කෙනාට දුන්නා. එහෙමද? එහෙම කරන්න බෑ. ඒක වැරදි. වෙන්න ඕනේ මොකද්ද? වෙන්න ඕනේ තමයි සමාජ නිෂ්පාදනයක් තියෙනවා. නිෂ්පාදන මාර්ග තියෙනවා නිෂ්පාදන. අන්නේ නිෂ්පාදන මාර්ගවල අයිතියත් සමාජගත වෙමින් ප්‍රමාණිකූලව ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ කාටත් සාධාරණ බෙදී යන ක්‍රමයක් හැදෙන්න ඕන. නැතු දැන් අපි ඉක්මනින්ම තියෙන කෙනාගෙන් භාගයක් අරගෙන නැති අයට බෙදා දීමෙන් මේ ප්‍රශ්න දෙන්නේ නැහැ. මොකද ආයි අර සිස්ටම් එක තියෙන තාක්කල් අතන්ට ගොඩ ගහනවා. ඒක වෙන්න ඕනකම තියෙන්නේ අර සමාජයක සමස්ත නිෂ්පාදනයට ජනතාව දායක කරගන්න වගේම ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණ ක්‍රමයකට ඒ ජනතාවට ලැබී යනවා නම් එතකොට අපි දන්නේ තමයි අර මහා දැවැන්ත මේ තියෙන වෙනස සීමා අඩු වෙනවා. අඩු වෙනකොට කාටත් තමන්ගේ මූලික අවශ්‍යතා සපය ගන්න පුළුවන් වෙනවා. හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ රැකියාවක්, රැකියාවට හොඳ වැටුපක්, හොඳ ආදායම් මාර්ගයක්, හොඳ ගයක්, අනුන් පැනඳුම් ඊට පස්සේ ඒකත් එක්කම මිනිසුන්ගේ විවේකය, විනෝදය, මිනිසුන්ගේ ජීවිතය කියලා කියන්නේ මේ හම්බ කරන එක නෙවෙයි. දැන් අපේ රටේ වෙලා තියෙන්නේ. අපි නෙවෙයි හැම රටකම හම්බ කර ගැනීම පූර්ණ කාලන කරලා තියෙනවානේ. ඒස විවේකයක් නැතුව, විනෝදයක් නැතුව, ස්පාසුවක් නැතුව හම්බ කරලා කවද හො දවසක විවේකයෙන් ඉන්නතාගෙන අවසානයේ ඒකෙන් ලෙඩලා මැරලා යනවා. විවේකේ ලබන්න වෙන්නේ මලාට පස්සේ තමයි. ඒතකොට ඒ වගේ තරඟයකට යන්න වෙලා තියෙන මිනිස්සුන්ට මොකද නැති නිසා. හැබැයි මේ මහා ධනය මුළු සමාජයක් උපයන මේ මහා ධනය ඒ සමාජයෙන් කාටත් සාධාරණව අධ්‍යාපනය හරහා බෙදෙනවා නම් මේක සල්ලි හම්බෙන්න ඕන කියලා මේ කියන්නේ. අධ්‍යාපනය කාටත් සමානව තියෙනවා නම්, සෞඛ්‍ය සේවය කාටත් සමානව තියෙනවා නම්, ප්‍රවාහණය හොඳට තියෙනවා නම්
ඒකට යන වියදම් අඩුයි නම් අපේ ආහාර මිල වැඩි වෙලා නැතුව හොඳ මිලක් ආහාරවල තියෙනවා නම් ඒකට අපිට අඩු වියදමක් නම් දරන්න සිද්ධ වෙන්නේ. එතකොට අපිට හැමෝටම අපේ මූලික උමනාවන් ටික ලැබෙන්න ගත්තාම අපි අතර තියෙන අර ජීවත් වීමේදී එකිනෙක අතර හැදෙන පරතරය අඩු වෙනවා. ඒතකොට එහෙම සමාජයක් හදන්න පුළුවන්, හදන්න ඕන. ඒක හදන්න වෙන්නේ අපිට අන්න අර මූල ධර්ම මත මොකද්ද? නිෂ්පාදනයේ අපි සමාජ නිෂ්පාදනයක් අපිට තියෙනවා. ඒකට ජනතා සම්බන්ධ වෙනවා. ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණ මිනිස්සු අතර ලැබෙන්න ඕනකම තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථිකය තුළ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕන. ආර්ථික ඒකාධිකාරයක් තියෙන්න ඕනේ නැහැ. ඒ වගේම ආර්ථිකය තුළ සාධාරණත්වය තියෙන්නත් ඕන. කියන්නේ කවුරුත් එකතු වෙලා ආර්ථිකය හදන්න ඕන. ඒ වගේම ආර්ථිකයේ ප්‍රතිලාභ කවුරුත් ලබන්න ඕන. ඒකට ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථිකයේ සාධාරණත්වයක් තියෙනවා නම් විශාල වශයෙන් මේ අතිරේක ප්‍රතරය අඩු වෙනවා. එතකොට මිනිස්සු කාටත් සන්තෝෂ වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම සමාජයක් අපට ඕනේ. ඉතින් ඒක ගොඩනගන්න වෙන්නේ අපිට ක්‍රමානුකූලව. ඒක රැකෙන්නේ නෙවෙයි. ඉතින් ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ අර දේශපාලන වශයෙන් සමාජවාදී කියලා. කොයි මේ සමාජවාදී කිව්ව ගමන් මේ පොඩක් කලබල වෙනවා බලනවනේ. ඒ කියන්නේ ඔය අපි කියන්නේ ඔය අර ලෝකයේ අතීත අත්දැකීම් මත ඔක්කොම තීන්දුව කරන එක වැරදින්නේ. සමාජවාදී කියන ඇත්තට ගත්තොත් මේ ධනවාදය ඇතුළේ තියෙන මේ අසාධාරණ අයුක්ති මේ සියල්ල නැති කරලා මිනිස්සුන්ට සාධාරණව මිනිස්සු වගේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදාගන්න එකනේ. ඒකට කවුද අකමැති වෙන්න ඕනේ? කවුරු හරි කෙනෙක්ට සාධාරණ කරන්න පුළුවන්ද මේ දැන් හිතන්නකෝ දැන් පොඩි දවසක මම දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා ෂැන්ග්ලා හෝටලේ මාළු පාන් එකක මිල රුපියල් 300ක් කියලා. හරි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 50ක් දීලා මාළු පාන් එකක් කන්න බැරි කට්ටියත් අපේ රටේ ජීවත් වෙනවා. එතකොට රුපියල් 300ක් දීලා මාළු පාන් කන්න පුළුවන් කට්ටියකුයි මාළු පාන් එකක් කන්න බැරි කට්ටියකුයි තියන් ඉන්නේ ඇයි රටේ? ඒක රට කරන එක අවමානයක් නේ. ඒ වෙනස ඕනේ නැහැ නේද? ඒ නිසා අපි හිතන්නේ මේ අපි ලෝකේ කිසිම රටක් මේ අසාධාරණ අවමානය දරාගත යුතු නැහැ. මේක වෙනස් කරගත යුතු තියෙනවා. හැබැයි ඒක නිකන් වෙනස් වෙන්නේ නැහැ. ඒක මොනවාද අපි එකිනෙකා ඇවිල්ලා කියන උපදේශ වලින් වෙනස් වෙන්නේ නැහැ. අපි එකිනෙකාට ඇවිල්ලා මොනවාරි කිව්වොත් එහෙම දැන් ඔයා උත්සාහවන්ත වෙන්න, ඔයා ධෛර්යවන්ත වෙන්න, ඔයාත් පොසත් වෙන්න, ධනාත්මක චින්තනයෙන් හිතන්න, පොසිටිව් තින්කින් වලින් හිතන්න, නැත්නම් මොකක් හරි තව ඒ જાතියක් ගන්න එහෙම වෙන්නේ නැහැ. මේක සිස්ටම් එකක් තියෙනවා. ධනය උපයනවා. ඒ ධනය පොඩි තැනකට සංකේන්ද්‍ර වෙනවා. ඒ නිසා ඒක වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පවතින පාලන ක්‍රම වෙනස් කරන එකෙන්. ඉතින් ඔකට අපි දේශපාලන සංකල්ප සමාජවාදී කියලා. ඉතින් ඒ වචනේ පිළිගත්තත් නැතත් ඒ කියන්නේ මේ තියෙන ආර්ථික ක්‍රමය වෙනස් කරලා නිෂ්පාදනය කරන නිෂ්පාදනයේ සමසේ මේ සාධාරණ බෙදී යන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උපයන මොකක්ද අර ප්‍රදේශ අතර පරතරය වෙනස් කරන ආර්ථිකයට හැම තැනක්ම සම්බන්ධ කරගන්න ආර්ථික ප්‍රතිලාභ හැම තැනකටම ගලාගෙන යන එකක් හදාගත්තාම එතකොට ඒක තමයි ඇත්ත සංවර්ධනය වෙන්නේ. නැතුව නිකන් නගරවල ගොඩනැගිලි ගහලා කණු විදුලි බලය විදුලි බුබුලු තියෙන කණු හිටවපු එක නෙවෙයි සංවර්ධනය කියලා කියන්නේ. ඒවත් තිබුණාට ප්‍රශ්නයක් නෙවෙයි තියෙන. නමුත් එකම දේ තමයි අර කාටත් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවයන් ඒවා ඉටු කරගන්න පුළුවන් නම් පහසුවෙන් අඩු කාලයකින් ඒක තමයි තත්ත්වය. නිසා අපි හිතන්නේ එතනට යන්න ඕන. නිසා සමාජයේ අපි කල්පනා කරන්න ඕන මානව වර්ගය මෙතරම් දියුණුවක ඉඳද්දී තාක්ෂණයේ විද්‍යාව හැම එකම මෙතරම් දියුණුවක ඉඳද්දී දුප්පතුන් පිරිසක් තියන් යන එක පිළිගන්නේ කොහොමද? මෙතරම් විශාල ආර්ථික වර්ධනයකට අදාළ දේවල් තිබියදී මෙතරම් දුප්පතුන් පිරිසක් රටක තියන් ඉන්න හොඳ දෙයක. හොඳ නෑනේ. මේ අයිතිවාසිකම් නැති මිනිස්සු ප්‍රමාණයක් තියන් ඉන්නේ කොහොමද නෑනේ. ඒ නිසා ඒක වෙනස් කරගන්න ඕන. ඒක තමයි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. ඉතින් ඒකට අපිට හැමෝටම තියෙන කාර්යභාරයක්. ඒක තමයි මේ සමාජයේ දැන් මේ තියෙන පන්තින්ට බෙදපු දේපල පොඩි තැනකට කේන්ද්‍ර කරන පංචාදෝෂ වලින් කේන්ද්‍ර කරගන්න දේපල ගොඩ ගන්න. කියන්නේ කෙනෙකුට මුළු ජීවිතේම මුළු සසර පුරාම විඳන් කරගන්න බැරි තරමට දේපල ගොඩ ගන්න ක්‍රම වෙනුවට කවුරුත් සාධාරණ සතුටින් ජීවත් වෙන ක්‍රමයකට මාරු වෙන්න ඕන. ඒක ඇරෙන්න මම හිතන්නේ මේ අසාධාරණයට මේ අයුක්තියට වෙන උත්තරයක් නැහැ. නිසා මානව වර්ගයා ඊට ඉක්මනින් මේ අසාධාරණය වෙනස් කරගත යුතුයි කියන එක තමයි අපේ අදහස. හොඳයි ආදරණීය සහෝදර සහෝදරියනි හිතවතුනි අද අපි සාකච්ඡා කළේ අසමානතාවය ලෝකයේ සහ ලංකාව ඇතුළේ තියෙන අසමානතාවය සම්බන්ධයෙන්.
සාකච්ඡාව ඇතුළේ මතුවෙච්ච කාරණේ තමයි එන්න වැඩි වෙන අසමානතාවයක් තියෙන්නේ. ඒ අසමානතාවය තුළ ලෝකයේ මුහුණ දෙමින් තියෙන ප්‍රශ්නත් එන්න වැඩි වෙමින් තියෙන්නේ. අධිපරිභෝජනය නිසා එක පැත්තකින් ලෝකය විනාශ වෙන මට්ටමකට පරිසරය විනාශ වෙන මට්ටමකට ඇවිල්ලා අනිත් පැත්තෙන් මිනිස්සු තමගේ ජීවිත අහිමි කරගනිමින් ඉන්නේ. අසාධාරණ ලෝකයක්. ඉතින් මේ අසාධාරණ ලෝකේ වෙනස් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ අසාධාරණයට එරෙහිව සටන් කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා අපි හිතුවා මේ ප්‍රශ්නය සමාජගත කළ යුතුයි නැවත නැවතත් කියලා. ඒ අරමුණෙන් අපි කරන ලද සාකච්ඡාවට අද ටිලින් සිල්වා සහෝදරයා සහ රංගන දේවප්‍රිය සහෝදරයා සම්බන්ධ වුණා. ඉදිරියේදීත් මෙවැනි අධ්‍යාපන සාකච්ඡාවලින් හමු වෙන අරමුණ සහිතව අද අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. සම්බන්ධ ඔබ සැමට ස්තුතියි.